සියලුදෙනාට සුබ සන්ධ්‍යාවක්. අද තා පොඩි ප්‍රමාණයක් තියෙන ඊට පස්සේ මම ඔයාලට පොඩි ප්‍රශ්න ටිකක් මේ දක්වා කරපු ඒවා පොඩි ප්‍රශ්න ටිකක් මම හැදුවා. ඒ ටික අපි කතා කරමු. තා පොඩ්ඩක් තියෙන ටික ඉවර කරලා. सामान्य व्यापारයක නෙවෙයි හැම ආයතනයකම සියලුම ආයතනවල ආයතනයේ පවතින ස්ථාවර වත්කම් සම්බන්ධයෙන් පැහැදිලි විස්තර ආයතනය තුල තියෙන්න ඕනේ. ඕනෑම ආයතනයක සාමාන්‍ය අපි දැන් කතා කළා ආයතනයක ස්ථාවර වත්කම් තමයි ආයතනයක තිබෙන ලොකුම අරමුදල් ප්‍රමාණයක් සිර වෙලා තියෙන අරමුදල් යොදවලා තියෙන ස්ථාවර වත්කම්. ඒක නිසා මේ ආයතන වල වත්කම් පිළිබඳ පැහැදිලි විස්තරයක් හඳුනා ගන්න විස්තර තියෙන්න ඕනේ. ඒතර මේවායි තියෙන්න ඕනේ වත්කම් හඳුනා ගැනීමේ විස්තර. දැන් අපි දැකලා තියෙනවා සාමාන්‍යයෙන් පෞද්ගලික රාජ්‍ය කියන දෙආකාරයේම ව්‍යාපාරවල තිබෙන වත්කම් මොනවද කියලා බොහොමයක් ව්‍යාපාරවල දන්නේ නැහැ. සමාගම් වේවා පොදු සමාගම් පෞද්ගලික සමාගම් විධිමත්ව කටයුතු කරන ආයතන හැර අනිකුත් බොහෝ ආයතනවල තමාගේ වත්කම් පිළිබඳ වත්කම් පරීක්ෂාවක් කරන්න ගියාම වත්කම් සත්‍යාපනය කරන්න ගියාම සත්‍යාපනය කරගන්න තොරතුරු නැහැ. දැන් මෙතනනේ බහුතරයක් රාජ්‍ය ආයතනවල ඔයාලගේ ආයතනවල බලන්න. ඔයාලගේ ආයතනවල බලන්න වත්කම් සම්බන්ධ විස්තර හඳුනා ගන්න බෑ. වත්කම් භාවිතා කරන වත්කම් තිබෙනවා. හැබැයි තිබෙන වත්කම් සියලුම දේවල් වාර්තා වෙලාද ලේඛන වෙලා සටහන් වෙලාද කියලා ගැටලුවක් තියෙනවා. දැන් වර්තමාන රූල් එකක් තියෙනවා 2022 12:31 වන විට රජයේ සියලුම වත්කම් ගිණුම්ගත කරන්න ඕනේ. ඒ වගේම ඔයාලා දන්නවද විගණන මතයකදී විගණක වැඩිපුරම අවධානය යොමු කරන්නේ වත්කම්. දැන් රාජ්‍යාංශය ගත්තොත් රාජ්‍යාංශයේ සෑම ආයතනයකටම විගණන මතයක් පළ කරනවා විගණක. ඒ විගණන මතයට ප්‍රධාන වශයෙන් හේතුකාරක වෙනවා වත්කම්. වත්කම් ගිණුම්ගත කිරීම සම්බන්ධයෙන් වත්කම් නඩත්තු කිරීම සම්බන්ධයෙන් ඒවා උපයෝජනයට ගන්න ආකාරය සම්බන්ධයෙන් බලපාන කරුණු ප්‍රබල ලෙස බලපානවා ආයතනයේ ගිණුම් පිළිබඳ මතයක් ඉදිරිපත් කරන්න. ආයතනයේ ගිණුම් පිළිබඳ මතයක් ඉදිරිපත් කරන්න ප්‍රබල ලෙස බලපානවා. එතකොට වත්කම් ලේඛනයක අපි කියන මොනවද තියෙන්න ඕනේ විස්තර? වත්කම හඳුනා ගන්න පුළුවන් විස්තරයක්. ඒ වගේම වත්කම් කීපයක් තියෙනවා හඳුනා ගැනීමේ අංකයක්. දැන් අපි ගත්තොත් පරිගණක කියලා පරිගණක ආයතනයක පරිගණක ගණනාවක් තිබෙනකොට අපේ සිස්ටම් එකට අපි ඇතුළත් කරන අපේ ලේඛනයට ඇතුළත් කරන අංකයෙන් ඒ වත්කම හඳුනා ගන්න පුළුවන් විදිහට තොරතුරු තියෙන්න ඕනේ. ඒ වගේම වත්කමේ පිරිවැය. දැන් අපි ගිණුම්ගත කරනකොට වත්කමේ පිරිවැය අවශ්‍යයි. වත්කමේ වටිනාකම අවශ්‍යයි. ඒ වගේම වත්කම පිහිටන ස්ථානය කොහෙද ස්ථානගත වෙලා තියෙන්නේ? ප්‍රදේශය, ප්ලේස් එක හඳුනා අපි සටහන් කර ගන්න ඕනේ. ඒ වගේම දැන් අපි හිතමු දැන් මේක අවශ්‍ය වෙන්නේ දැන් අපි හිතමු මේක පාලනය කරන පාලකයන් වෙනස් වෙනවා. නැත්නම් විෂයන් ඉටු කරන නිලධාරීන් වෙනස් වෙනවා. බාර වෙන්න අය වෙනස් වෙනකොට තිබෙන ස්ථානය අපිට වැදගත්. මිලදී ගත්තු දිනය මිලදී ගත්තු දිනය වැදගත් අපිට ෂෙයා කරද්දී. ඒතර ෂෙයා කරන්නේ කොහොමද කියන කාරණය ලියාහලාගිය වත්කම් විකුණා නැත්නම් විකිණීමට අදාළ තොරතුරු මේ සියලු දේවල් මේ ලේඛනයේ සඳහන් වෙන්න ඕනේ. දැන් මේ අපි කියන්නේ පොදුවේ අදාළ වන දේවල්. ඊට අමතරව ආයතනයට පුළුවන් තම ආයතනයට වැදගත් වෙන කරුණු ලේඛනගත කරලා තියාගන්න. වත්කම් ලේඛනයක ලේඛනගත කරලා තියාගන්න පුළුවන්. ඒ වගේම ඇයි ස්ථාවර වත්කම් ලේඛනයක් පවත්වාගෙන යන්නේ අපි? මොන කාරණයක් සඳහාද? ස්ථාවර වත්කම් ලේඛනයක් පවත්වාගෙන යාමේ වාසි මොනවාද? අපේ ගිණුම් වල නිර්වද්‍යතාවය පරීක්ෂා කරන්න පුළුවන්. අපේ පද්ධතිය තුළ එහෙම නැත්නම් ගිණුම් වල තිබෙන අගය කොහොමද කියලා අපිට නිවැරදිතාවය හඳුනා ගන්න පුළුවන්. ලේඛනගත වෙලා තියෙනවා නම් සියලුම වත්කම් පරීක්ෂා කරන්න ලේසි. සත්‍යාපනය කරන්න ලේසි. අගය කරන්න ලේසි. ඒ නිසා
ස්ථාවරවත්කම් ලේඛනය පවත්වාගෙන යනවා නම් ඒ ස්ථාවරවත්කම් ලේඛනය මගින් බොහෝ වාසි අපිට ගන්න පුළුවන්. භෞතිකව සත්‍යාපනය කරන්න පුළුවන්. ලේඛනගත වෙලා තිබෙන වත්කම භෞතිකව තියෙනවද? නැද්ද කියලා අපිට පරීක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම අපි තොරතුරු නිවැරදිව තියෙනවා නම් වත්කම් විකිණීමේ ලාභ හෝ අලාභ, වත්කම් ඉවත් කිරීමේ ලාභ හෝ අලාභ අපිට ගණනය කරන්න පුළුවන්. ගිණුම් වල නිවැරදිව ගලපන්න පුළුවන්. මේ තොරතුරු නැත්නම් අපිට මොකද වෙන්නේ? ව්‍යාපාරයක ගිණුම් සකස් කරද්දී ගිණුම් වල ඇතුළත් වෙන තොරතුරු නිර්වද්‍ය වෙන්නේ නැහැ. දැන් අපි ගත්තොත් සාමාන්‍යයෙන් සමාගමක් සාමාන්‍යයෙන් ඔයාලා දන්න පරිදි බලන්නකෝ. මෝටර රථ කොතරම්නම් තියෙනවද? කාර්යාල උපකරණ කොතරම්නම් තියෙනවද? මේවා නිවැරදිව ගිණුම් ගත නොවුනොත් ඇතැම් වත්කම් අධිශය වෙන්න පුළුවන්. සමහර ඒවා අධිශය වෙනවා. ඌනශය වෙනවා. පාලනය දුර්වල වෙන නිසා නිවැරදිව ලේඛනගත කිරීම අතිශය වැදගත්. ඒ වගේම ප්‍රත්‍යාගරණයන් කරන අවස්ථාවලදී අපිට මේ ලාභ අලාභ හඳුනා ගන්න පුළුවන්. මාරු කරද්දී පුද්ගලයාගෙන් පුද්ගලයාට මාරු කරද්දී භාවිතය වෙනස්. දැන් අපි දන්නවා රාජ්‍ය ආයතනවල වත්කමක් නිකුත් කරනකොට අපි නිකුත් කරන්න ඕනේ මොනවද? නිකුත් කිරීමේ නියෝගය. නිකුත් කිරීමේ නියෝගයත් එක්ක භාණ්ඩයක් ගියාම වත්කමක් ගියාම ඒ වෙනුවෙන් මොනවද අපිට ලැබෙන්න ඕනේ? බීම් නියෝගය. මොනවද ලැබෙන්න ඕනේ? ලැබීම් නියෝගයක් ලබා ගන්න ඕනේ නේ. ඒතර ඒ හා සමානව පෞද්ගලික ව්‍යාපාරවලත් පවත්වා ගන්න පුළුවන්. දැන් බලන්න අපි බැංකුවක් ගත්තොත් බැංකුවක ශාඛා රට පුරා විහිදිලා තියෙනවා. ප්‍රධාන කාර්යාලයෙන් නම් මිලදී ගැනීම කරන්නේ. ඒවා මාරු වෙන විට ඒ වගේ සනාතන අවශ්‍යයි. පරිගණක වගේ දේවල්. දැන් විශේෂයෙන් ඒ වගේ බැංකු පෞද්ගලික ආයතනවල මධ්‍යගත ක්‍රමයක් තමයි තියෙන්නේ වත්කම් මිලදී ගන්න. මධ්‍යගත ක්‍රමයක් තමයි වත්කම් මිලදී ගන්න තියෙන්නේ. මධ්‍යගතව මිලදී ගන්නා වත්කම් බෙදා හරිනවා එක් බ්‍රාන්ච් වලට ශාඛාවලට. එතකොට ඒවා තහවුරු කර ගැනීමේ තොරතුරු තියෙන්න ඕනේ. ඒ නිසා ස්ථාවර වත්කම් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ස්ථාවර වත්කම් ලේඛනයක් පවත්වාගෙන යාම ස්ථාවර වත්කම් සම්බන්ධයෙන් අතිශය වැදගත් වෙනවා. ස්ථාවර වත්කම් ලේඛනයක් පවත්වාගෙන යද්දී අපි අලුතෙන් මිලදී ගන්නකොට අනිවාර්යයෙන්ම ඒ වගේ සටහන් කරන්න ඕනේ. දැන් රාජ්‍ය ආයතනවල ඔයාලා දන්නවා මිලදී ගත්තාම පේමන්ට් එක සටහන් කරද්දී ගෙවීම සටහන් කරද්දී අපි සිගාස් වැඩසටහනේ වත්කම සටහන් වෙනවා. ඒතර අපේ රීජනල් ඔෆිස් වලට එහෙම නැත්නම් උපකාර්යාල වලට මේවා බෙදා හරිද්දී මාරු කරන විදිහට සටහන් කරන්න ඕනේ. ප්‍රධාන කාර්යාලයෙන් ඩිස්පෝස් කරන්න ඕනේ. ඒ විදිහට සටහන් කරන්න ඕනේ. එතකොට සෑම මිලදී ගැනීමක්ම සටහන් කරන්න ඕනේ. සෑම විකිණීමක්ම අංශ අතර මාරු කරද්දී සෙක්ෂන් වලින් සෙක්ෂන් වලට මාරු කරද්දී අපි අනිවාර්යෙන් මේ සටහන් කිරීම කරන්න ඕනේ. ප්‍රත්‍යාගරණය කිරීම දැන් අපි රාජ්‍යාංශයේ වත්කම් ප්‍රත්‍යාගරණය කිරීමක් අපි සාමාන්‍යයෙන් දකින්නේ නැහැ. අපි පෞද්ගලික අංශයේ වත්කම් ප්‍රත්‍යාගරණයක් කරනවා. ඒ ප්‍රත්‍යාගරණය කිරීමේදී සිදුවන තොරතුරු අපි ඇතුළත් කරන්න ඕනේ. ප්‍රත්‍යාගරණ ලාභ අලාභ ඒ වගේ දේවල්. නැතිවීම විනාශ කිරීම මේ සියල්ලක් සටහන් කරන්න ඕනේ. පැහැදිලිද? එතකොට ස්ථාවර වත්කම් මත භෞතික පාලනය. මොකද මේ භෞතික පාලනය කියන්නේ? ස්ථාවර වත්කම් මත භෞතික පාලනය කියන්නේ කුමක්ද? මොකද භෞතික පාලනය කියන්නේ? මම එහෙනවද? මොකද වත්කම් වල භෞතික පාලනයක් ගැන අපි කතා කරන්නේ? මෝටර රථයක් එහෙම ඒ කාලයට අදාළව මේ සර්විස් එක ඔව්. එහෙම දාන එක. කාලයට අදාළව නිවැරදිව සර්විස් කරන එක. කරනවද? නිවැරදිව සේවා කරනවද? දැන් රාජ්‍ය ආයතන වල තියෙනවා අපි
ඉන්ධන පරිස්සමෙන් කරන්න ඕනේ නේ. දැන් ඔයාලා දන්නවා ඇති සාමාන්‍ය රාජ්‍ය ආයතන වල වත්කම් පවත්වාගෙන යාමේදී වාහනයක් නම් වාහනේ ටයර් මාරු කළත් ලොක් සටහන් තියන්න ඕනේ. වාහනේට අදාළ පොතේ සටහන් කරන්න ඕනේ. එතකොට හඳුන ගන්න පුළුවන් කොයි කාලවලද මේ අලුත් වැඩියාවන් කළේ. එතකොට එහෙම වුණාම තමයි රියදුරා මාරු වුණාට තොරතුරු ටික තියෙනවා. සමහරට කාර්යාල අතර මාරු වෙනවා. ඒක භෞතික පාලනය කියන්නේ වත්කමෙන් උපරිම ප්‍රයෝජන ගත හැකිවන ආකාරයට. වත්කමෙන් උපරිම ප්‍රයෝජන ගත හැකිවන ආකාරයට වත්කම නඩත්තු කිරීම, පවත්වාගෙන යාම, මෙහෙයවීම, පාලනය කිරීම. මේක අතිශය වැදගත්. මොකද මම ඉස්සෙල්ලත් කිව්වනේ වත්කම් මත තමයි වැඩිම මුදලක් ආයෝජනය කරලා තියෙන්නේ. ඒක නිසා වත්කම් සම්බන්ධයෙන් දැඩි පියවරයන් ටිකක් අපි අනුගමනය කළ යුතුයි. වත්කම් මැනවින් පාලනය කරන්න. මේ භෞතික පාලනය තමයි බොහෝ ඒවායි දුර්වල. භෞතිකව නිවැරදිව පාලනය වෙන්නේ නැහැ. භෞතිකව නිවැරදිව පාලනය වෙන්නේ නැහැ. දේපල පිරියත හා උපකරණ කළමනාකරණයේ අවදානම කුමක්ද? අපි දේපල පිරියත උපකරණ අපි පාලනය කරද්දී, කළමනාකරණය කරද්දී අපිට පවතින අවදානම් මොනවාද? සමහර අවස්ථාවලදී නිවැරදි අනුමැතියකින් තොරව මිලදී ගැනීම සිද්ධ වෙන්න පුළුවන්. නිසි අනුමැතියකින් තොරව මිලදී ගත්තොත් ඒ සම්බන්ධයෙන් අපිට අවදානමක් තියෙනවා. රජයේ කාර්යාලයක අපි හිතමු පරිගණකයක් මිලදී ගන්නවා කියලා කොතනින්ද කාර්යය පටන් ගන්න ඕනේ? කොහෙන්ද කාර්යය පටන් ගන්න ඕනේ? මිලදී ගැනීම කාර්යය කොතනින්ද පටන් ගන්නෙ? අවශ්‍යතාවය හඳුනා ගැනීම. අවශ්‍යතාවය හඳුනා ගැනීමෙන් සාමාන්‍යයෙන් අපේ රජයේ කාර්යාල නොවුනට පෞද්ගලික අංශේ බඳවා ගැනීම වලදී රැකියා අවශ්‍යතාවය හඳුනා ගන්න ඕනේ. රැකියා අවශ්‍යතාවය හඳුනාගෙන ඊට පස්සේ තමයි ඉතුරු පියවර යන්න ඕනේ. ඉදිරියේදී විශ්‍රාම යන්නේවා, ඉවත් වෙලා යන්නේවා, උසස් වීම ලබන ඒවා මේ සියලු දේවල් එක්ක සසඳලා බලලා කරන්න තියෙන ජොබ් එක ඉස්සලා හඳුනා ගන්න. කරන්න තියෙන ජොබ් එක හඳුනා තමයි බදවා ගන්න. ඒ වගේ වත්කමක් මිලදී ගන්න වත්කමේ අවශ්‍යතාවය මතුවෙන්න ඕනේ. අවශ්‍යතාවය හඳුනා ගන්න. අවශ්‍යතාවය හඳුනගෙන තමයි එතනින් පටන් ගන්න. ඒතර මේ අවශ්‍යතාවය හඳුනාගත්තට පස්සේ ඒක ඇස්තමේන්තු කරලා ඒ ඇස්තමේන්තුගත කරන්න ඕනි. ඒකෙන් අපි අපේක්ෂා කරන තොරතුරත් ඒ වෙනුවෙන් දරන පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණයක් කරන්න ඕනේ. එහෙම තමයි වත්කමක් මිලදී ගැනීමේ පටන් ගන්න ඕනේ. එහෙම නැතුව කළොත් මොකද වෙන්නේ? ඒ සම්බන්ධයෙන් කළමනාකරණයට අවදානමක් තියෙනවා. නිසි අවසරයකින් තොරව වත්කම් විකිණීම. වත්කම් නිසි අවසරයකින් තොරව වික්කොතින්. දැන් අපි දන්නවා සමාගමක් වගේ ගත්තොත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් පාලනය වෙන්නේ. නිසි අනුමැතියක් නැමැති වත්කම් විකුණන්න බෑ. අදාළ පරිදි අනුමැතියක් ලබා ගැනීම අවශ්‍යයි. ඒ වගේම සොරකම් කිරීම සම්බන්ධයෙන් කළමනාකරුවන්ට තමයි ඒ හානිය එන්නේ, අවදානම එන්නේ. නැතිවීම සම්බන්ධයෙන්, හානි වීම සම්බන්ධයෙන් ඒ අවදානමක් පැන නගිනවා කළමනාකරණයට. ඒ කියන්නේ අනවදානයෙන්, ඒ කියන්නේ කළමනාකරණයේ නොසැලකිල්ලකින් යම් දෙයක් වුණොත් ඒ අවදානම තියෙනවා කළමනාකරණයේ. නොපැවතුනොත් දැන් මේක තියෙන සාමාන්‍ය රාජ්‍ය ආයතනවල වත්කම නොපැවතින්න පුළුවන්. පොත්වල තියෙන භෞතිකව නැහැ. පොත්වල තියෙන භෞතිකව නැහැ. වත්කම් නොපැවතීම සම්බන්ධයෙන් කළමනාකරුවන්ට ඒ අදාළ කාලය තුල පාලනය කළ අයට ගැටලු සහගත තත්ත්වයක්ම පවතිනවා. සොයා ගන්න බැරි වුණොත් ඒත් එහෙමයි. ගිණුම් වාර්තා නිවැරදි නොවුනොත්, අපි ගාව තියෙන තොරතුරු නිවැරදි නොවුනොත් වත්කම් මෙහාට මූව් වෙන්න පුළුවන්. මාරු වෙන්න පුළුවන්. ඒක හන්ද තොරතුරු නිවැරදිව තියා ගන්න ඕනේ. තබා ගන්න ඕනේ. පැහැදිලිද? ඊට අමතරව තව පොඩි කාරණයක් අපි මෙතනදි කතා කරනවා. තොරතුරු තාක්ෂණ ක්‍රියාවලිය. තොරතුරු තාක්ෂණයේ පාලනය සම්බන්ධයෙන් ආයතනයක. අද වෙනකොට බොහෝමයක් ආයතන තොරතුරු තාක්ෂණයේ මත පදනම් වෙලා තමයි කටයුතු කරන්නේ.
මේ තොරතුරු තාක්ෂණය මත පදනම් වෙලා කටයුතු කරනකොට පැන නගින කරුණු අතිශය වැදගත්. මේ පරිගණක පද්ධති භාවිතා කරද්දී දැඩි අවධානමක් නිරන්තරයෙන්ම දරනවා කළමනාකාරීත්වය. මොනවද දරන අවධානම්? වෛරස් වගේ දේවල්. පරිගණක වෛරස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ඒහා සමාන අවධානම්. දෝෂයන් මතුවෙනවා. ටෙක්නිකලි ෆේල් වෙනවා. එහෙම නැත්නම් තාක්ෂණික දෝෂ මතුවෙනවා. ඒ වගේම බිඳ වැටීම් වෙනවා. ඔයාලා දන්න පහුගිය දවස්වල WhatsApp Facebook එහෙම පැය කීපයක් ස්ටක් වෙලා තිබ්බා. තාක්ෂණික වශයෙන් මේ බිඳ වැටීම් සිද්ධ වෙනවා. ඒ වගේම හැක් කරන අය ඉන්නවා. අනවසර පරිශීලකයන් ඉන්නවා. ඒගොල්ලන්ගෙන් වන හානි තියෙනවා. ඒ වගේම ආක්‍රමණ. ඒ වගේම වාණිජමය වශයෙන් වැදගත් වෙන ඊටාම සංවේදී අත්‍යවශ්‍ය තොරතුරු පිටතට යන්න පුළුවන්. දැන් ඔයාලා දන්නවා ක්‍රෙඩිට් කාඩ් වගේ දේවල් වලින් වංචා කරනවා. ATM කාඩ් වලින් වංචා කරනවා. වෙනත් විවිධ ආකාරයට වංචනික දේවල් සිද්ධ වෙනවා. එතකොට ඒවා ගැටලුවක්. දැන් ඔයාලා දන්නව නේද? ඔය රිසර්ච් ගේට් වලින් අපි රිසර්ච් එකක් කරනවා නම් අපිට සමහර රිසර්ච් පේපර්ස් ගන්න බෑනේ. එහෙම ගන්න පුළුවන් වෙබ්සයිට් එකක් තියෙනවා දන්නවද? එහෙම ගන්න පුළුවන් වෙබ්සයිට් එකක් තියෙනවා. දන්නවද ඔයාලා? එහෙම ගන්න පුළුවන් වෙබ්සයිට් වගේ තොරතුරු ව්‍යාපාරයට වැදගත් සංවේදී තොරතුරු. ඊටාම වැදගත් තොරතුරු මොකද වෙන්නේ? පිටතට යන අවස්ථා තියෙනවා. ඒක අවදානම. ආයතනයක තියෙන අවදානම. එතකොට තොරතුරු තාක්ෂණ පාලනයන් මොනවද? තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් තිබෙන පාලනයන්. ඇයි මේ පාලනයන් අවශ්‍ය වෙන්නේ? තොරතුරු වල අඛණ්ඩතාවය යාවත් කාලීනව පවත්වාගෙන යන්න ඕනේ. ඒ වගේම ආරක්ෂාව තහවුරු වෙන්න ඕනේ. තොරතුරු තාක්ෂණ පාලනයන් අවශ්‍ය වෙනවා අඛණ්ඩව පවත්වාගෙන යන්න, ආරක්ෂාව තහවුරු කරගන්න. දැන් අපේ පද්ධතියක තොරතුරු දෙනවා නම් පද්ධතියට අපිට ආරක්ෂාවක් අවශ්‍යයි. තොරතුරු විනාශ වෙන එක වළක්වන්න. එතන මේ දේ හඳුනා ගන්න තක්සේරු කරන්න විගණකවරුන්ට අවශ්‍ය වෙනවා. ඒක නිසා තොරතුරු තාක්ෂණ පාලනයන් තියෙනවා. විගණකවරුන්ට විතර නෙවෙයි කළමනාකාරීත්වයට මේක අවශ්‍යද? විගණකවරු විගණනයේදී මේ දේ බලනවා, පරීක්ෂා කරනවා. මොකද විගණකගේ මතය අනුව තමයි ව්‍යාපාරයක ඒ තොරතුරු කෙරෙහි බාහිර පුද්ගලයන් විශ්වාසය තබන්නේ. එතකොට විගණක තහවුරු කරගන්න ඕනි ඒ සම්බන්ධයෙන් තිබෙන පාලනය ප්‍රමාණවත්ද කියලා. මේ පාලනයන් වර්ග දෙකයි, යෙදුම් පාලනය සහ පොදු පාලනය. පොදු පාලනය සහ යෙදුම් පාලනය කියලා අපි කොටස් දෙකක් හඳුනා ගන්නවා මේකෙදී. මොකද්ද පොදු පාලනය කියන්නේ? පොදු පාලනය කියන්නේ මොනවාද? දැන් ආයතනයක මේ සමස්ත අරමුණු ඉටු කරගන්න, සාක්ෂාත් කරගන්න සාධාරණ මට්ටමේ සහතිකයක් ලබා දෙන්න. සාධාරණ මට්ටමේ සහතිකයක් ලබා දෙන්න සමස්ත පද්ධතියේ ක්‍රියාකාරකම් මත පාලනයක් තියෙන්න ඕනේ. මේ පද්ධතිය භාවිතා කරලා අපි ගන්න තොරතුරු මත තොරතුරු අනුව අපේ අරමුණු ඉටු කර වෙනවද කියලා බලන්න. ඒ තොරතුරු අපිට ප්‍රමාණවත් පරිදි තහවුරුවක් තිබෙනවද? නිවැරදිභාවය පිළිබඳ. එතකොට මේ බව සහ මේ මට්ටමට සහතිකයක් දෙන්න පද්ධතියේ ක්‍රියාකාරකම් කොච්චර දුරට ශක්තිමත්ද කියලා පරීක්ෂා කරන පාලනයන් වල අපි කියන පොදු පාලනය. පොදු පාලනයන් යටදී මොනවද භාවිතා කරන්නේ? පරිගණක යෙදුම් සංවර්ධනය කරනවා. කාලයෙන් කාලයට අනිකුත් කියන්නේ සංවර්ධනයන් වන විට අපි පද්ධතියත් වර්ධනයන් වෙන්න ඕනේ. දැන් බලන්නකො ඔය ඕනෑම පද්ධතියක ඕනෑම වෙබ්සයිට් එකක නැත්නම් අපි ගන්නවා දැන් ඔය එක මාධ්‍යයන් තියෙනවා. ඩයලොග් කියයි, මොබිඩෙල් කියයි වගේ විවිධ මේ සංනිවේදන ජාල තියෙනවානේ. ඒවත් දවසින් දවස මේ සංවර්ධනය වෙනවා. එම සංවර්ධනයක් නැතුව පවතින්න බෑ. ඒක නිසා පොදු පාලනයන් යටතේ බලන්න ඕනේ සංවර්ධනය, පරිගණක යෙදුම් කොතෙක් දුරට සංවර්ධනය වෙනවද? එතකොට අනවසර වෙනස්කම් වෙන්න ඉඩකඩ තියෙනවද? අනවසර වෙනස්කම්
නොවන මට්ටමට වග බලා ගන්න ඕනේ. පද්ධතියේ එහෙම වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. අභ්‍යන්තර වෙන්න පුළුවන්, බාහිර වෙන්න පුළුවන්. අභ්‍යන්තර වෙන්න පුළුවන්, බාහිර. අභ්‍යන්තරවත් බොහෝ වෙනස්කම් සිදු වන අවස්ථා ඕනතරම් තියෙනවා. ඒතර මේවා වළක්වන්න පියවර අරන් තියෙනවද? එහෙම නැත්නම් ඒ වගේ දේවල් අනාවරණීය කරගන්න ක්‍රමවේද තියෙනවද කියලා පරීක්ෂා කරන්න ඕනි, තහවුරු කරගන්න ඕනි. ලිපිගොනු, දත්ත ලිපිගොනු වලට අනවසර ඇතුල් වීම වළක්ව ගන්න, වෙනස්කම් සිදුවන එක වළක්ව ගන්න ක්‍රමවේද තියෙන්න ඕනේ. දැන් අපි කතා කළා මේ වලදන රජයේ ගිණුම් පද්ධති සිගාස් පද්ධතිය අපි ටෙලිකොම් එක්ක එකතු වෙලා සර්වර් එක ඇතුළත් කරන්න කතා කළාම ඒකට ටෙස්ටිං අපිට ඉඩකඩ දුන්නේ නැහැ. මේ ඉඩකඩ නොදෙන්නේ ඇයි? දත්තවලට හානි වෙන්න පුළුවන්. පාලනය බැහැර වෙලා යන්න පුළුවන්. ඒක නිසා තමයි එහෙම ඉඩකඩ නොදෙන්නේ. ඒ වගේම මෙහෙයුම් වල අඛණ්ඩතාවය තහවුරු කරන්න ඕනේ. මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්න අපිට පුළුවන් වෙනවද? දැන් බලන්න බැංකුවක සිස්ටම් එක අවුල් වුණොත්, අවුට් ගියොත් මොකද වෙන්නේ? සිස්ටම් එක අවුට් වුණොත් මොකද වෙන්නේ? සම්පූර්ණ කටයුතු නවත්තනවා. දැන් ඔය රජයේ ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ අර පහුගිය කොවිඩ් දවස්වල නැවතිලා තිබිලා එකලං එතන එක සාමාන්‍ය එක දවස් ටිකක සාමාන්‍ය කාල පරිච්ඡේදයක් තුල ලංකාවේ හැමෝම කියන්නේ බහුතරයක් මේක භාවිතා කරන්න ගත්ත සිස්ටම් එක ඩ්‍රොප් වෙනවා, නවතිනවා. ඒක නිසා ඒතර එහෙම වුණාම මේ කටයුතු පවත්වාගෙන යන්න බෑ. අපි පද්ධති මත පද්ධතියකට යටත් වෙලා පද්ධතියක් මත ඒ ආධාරයෙන් වැඩ කටයුතු කරනවා නම් පද්ධතියට මොන හරි වුණොත් මොකද වෙන්නේ? මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්න බැරි වෙනවා. එතකොට අපිට තියෙනවා මේ පොදු පාලනයන් සාර්ථකව පවත්වාගෙන යන මට්ටමට තහවුරුවක් ලබා ගන්න. ඒ වගේම යෙදුම් පාලනයන්. මොකද යෙදුම් පාලනයන් කියන්නේ? යෙදුම් කියන්නේ ගනුදෙනු පවත්වාගෙන යන්නේ. ගනුදෙනු එහෙම නැත්නම් මේ මෙහෙයුම් කටයුතු සිදු කිරීමට අදාළ පද්ධති තමයි යෙදුම් කියන්නේ. විවිධාකාර යෙදුම් තියෙනවා. එතකොට ඒවාට ඇතුළත් වෙන්නේ අනුමත තොරතුරු, අනුමත ගනුදෙනු පමණයි. එහෙම නැත්නම් ඒක රිජෙක්ට් වෙන ආකාරයට යෙදුම් පාලනයක් තියෙන්න ඕනේ. දැන් ඔයාලා දන්නවා ඔන්ලයින් කටයුතු කරද්දී ඔන්ලයින් පේමන්ට් වලදී එක දශමයක් එක දශම තිතක් වෙනස් වුණොත් අපිට ඉඩකඩ දෙන්නේ නැහැ. ඒ තහවුරු භාවයන් ගන්නවා. නිවැරදිව කාලානුරූපීව මේවා සිද්ධ වෙනවා කියලා සහතිකයක් ලබා ගන්න අපි පවත්වා ගන්න පාලනයන් වලට කියනවා යෙදුම් පාලනයන් කියලා. ආයතනයක සිදුවන මෙහෙයුම් කටයුතු ගනුදෙනු ඒවා අනුමත ගනුදෙනු පමණක් ඇතුළත් වෙන විදියට, අඩුපාඩු රහිතව ඇතුළත් වෙන විදියට, නිවැරදිව හා කාලීනව මේවා සටහන් වන ආකාරයට සාධාරණ තහවුරුවක් ලබා ගන්න පවත්වා ගන්න පාලනයන් වලට කියන යෙදුම් පාලනයන්. ඒතර පාලන වර්ග දෙකයි, පොදු පාලනයන් සහ යෙදුම් පාලනයන්. මොනවාද යෙදුම් පාලනයන් වලට එන්නේ? යෙදුම් වල සම්පූර්ණත්වය, කම්ප්ලීට්නස් කියන එක. සම්පූර්ණත්වයට අදාළ පාලනය. ඒ වගේම නිර්වද්‍යතාවය. දැන් අපි ගනුදෙනුවක් කරොත් ගනුදෙනුව සම්පූර්ණයෙන්ම සටහන් වන ආකාරයේ පාලනයක් තියෙන්න ඕනේ. යෙදුම් වල නිවැරදිතාවයට අදාළ පාලනයක්. යෙදුම් අනුමත කිරීමට අදාළ පාලනයන්. ඒ කියන්නේ දැන් සමහරවිට ඔයාලා දැකලා ඇති දැන් අපි සිස්ටම් එකක් භාවිතා කරලා ගනුදෙනු කරනකොට ඒ ගනුදෙනුව මට්ටම අනුව ගනුදෙනුවේ මට්ටම අනුව දැන් බැංකුවල පවා අනුමත කරන ලෙවල් තියෙනවා. ඒ පුද්ගලයන්ට පුළුවන් ඒ මට්ටම් වලින් විතරයි අනුමත කරන්න. ඒතර ඒවා තියෙන්නේ අනුමත කිරීමට අදාළ පාලනය. සමහරලාට ලක්ෂ දක්වා එක්කෙනෙකුට, ලක්ෂ 5 දක්වා තව එක්කෙනෙකුට, එතනින් එහා තව එක්කෙනෙකුට ඒ ආදී වශයෙන් තියෙනවා. ඒතර සැකසීම මත පාලනය, ප්‍රොසෙස් එකට අදාළ පාලනය. ප්‍රොසෙස් එක නිවැරදිව සිදු වෙනවද නැද්ද කියලා තහවුරු කරගන්න
පාලනයන් අවශ්‍යයි. එහෙම පාලනයක් නොවුනොත් මොකද වෙන්නේ? දැන් අපි පේරෝල් සකස් කරනවා, සිගාස් සකස් කරනවා, ඊට පස්සේ පෙන්ෂනර්ස් ප්‍රෝග්‍රෑම් තියෙනවා, තවත් විවිධ වැඩසටහන් තියෙනවා ආයතනවල. ඒවායේ නිවැරදිභාවය තහවුරු කරගන්න විවිධ ක්‍රමවේද අපිට තියෙනවා. පැහැදිලිද? ඒ වගේම ප්‍රධාන ලිපිගොනු සහ ස්ථාවර දත්ත සම්බන්ධයෙන් පාලනයන් තියෙන්න ඕනේ. ස්ථාවර දත්ත කියන්නේ වෙනස් වෙන්නේ නැහැ. මූලික දේවල් අපි කියන්නේ මාස්ටර් ෆයිල් කියලා. ඒ වගේ දේවල්. ඒ වගේ දේවල් සම්බන්ධයෙන් පාලනයන් තියෙන්න ඕනේ. එතකොට අපි මේ දක්වා කතා කළේ දවස් කීපයක්ම ආයතනවල තියෙන විවිධ ක්‍රියාවලීන්. මේ විවිධ ක්‍රියාවලීන් සම්බන්ධ අවබෝධය අපිට හරි වැදගත්. ඒ ක්‍රියාවලීන් පිළිබඳ තියෙන අවබෝධය මත තමයි අපිට කටයුතු කරන්න සාමාන්‍යයෙන් විගණනයකදී යම් අවස්ථාවකදී පරීක්ෂා කිරීමක් එහෙම නැත්නම් විගණනයකට පහසුතාවයක් ඇති කරනවා. පහසුතාවයක් ඇති කරන අපි නිවැරදිව මේ පියවරයන් ටික හඳුනාගත්තු. දැන් ඔයාලා කරන කාර්යයන් කියලා හිතන්නකෝ. ආයතනයක කරන කාර්යයන් සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් තිබෙනවා නම් වැරදි නොවෙන්න කරන්න පුළුවන්. අපි සරලව ගත්තොත් ගමන් විදම් වවුචරයක් පරීක්ෂා කරන එක ගන්නකෝ. ගමන් විදම් සම්බන්ධයෙන් මොනවද තියෙන rules regulation කියන එක අපි හරියට දැනගන්න ඕනේ. වැටුප් සකස් කිරීම, වැටුප් පරිවර්තනය සකස් කිරීම. ඊට පස්සේ procurement වලදී එහෙම නොවුනොත් මොකද වෙන්නේ? අපිට නිවැරදිව ඒ කාර්යය ඉටු කරන්න බැරි වෙනවා. ඔයාලට මම මේ ප්‍රශ්න 10ක් අපි ප්‍රශ්නේ පොඩ්ඩක් බලමුද? ඔයාලා ඉන්නවද? ඉන්නවා සර්. සිග්නල් අඩුවක් තියනවද? බලන්න මම ඔයාලට එවුවා පේපර් එක. පේපර් එක කියන්නේ ප්‍රශ්න ටික. පළවෙනි ප්‍රශ්නෙට උත්තර ලියන්න බලන්න. පොඩි වෙලාවක් අරගෙන බලන්න මේ පළවෙනි ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන්ද කියලා. මොකද්ද මේකේ මෙහියුම් අවදානම කියන්නේ? මොකද්ද මෙහියුම් අවදානම කියන්නේ? එදිනෙදා ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී ඔව් සිදුවන කටයුතු පවත්වාගෙන යාමේදී සිදුවන අනිශ්චිතතාවය. ඔව් එදිනෙදා මෙහියුම් කටයුතු තමන්ගේ දැන් මේ කියන කර්මාන්තයක් කියනවනේ අපිට විනෝද සේවාංශයනේ. ඒතර එදිනෙදා ව්‍යාපාර කටයුතු කරගෙන යාමේදී එතකොට මුහුණ දෙන දුෂ්කරතාවයන්, අවිනිශ්චිතතාවයන්, උපද්‍රව තමයි අපි කියන්නේ මෙහියුම් අවදානම කියලා. ව්‍යාපාරයක මුහුණ දෙන අවදානම. එතකොට දැන් අපෙන් අහන්නේ මේ COVID-19 තත්ත්වය මත මොනවාද තියෙන මෙහියුම් අවදානම කියලා. දැන් COVID-19 මේ වසංගතයේ හේතුවෙන් මේ විනෝද සේවාංශයට දැඩි බලපෑමක්. දැන් විනෝද සේවාංශය ගත්තාම ඔයාලා දන්න ඔය මොනවාද විවිධ සංදර්ශන විවිධ විනෝද ක්‍රීඩා ඒ වගේ දේවල් සම්පූර්ණයෙන්ම නැන හිටියා. එතකොට ඒ ක්ෂේත්‍රයේට මේ මෙහියුම් කටයුතු වලට දැඩි බලපෑමක් අවදානමක් කෙල්ලුණා. ඒක තමයි මෙහියුම් අවදානම. ඒ නිසා මතුවන කරුණ මොනවද? මොනවද අචීච ප්‍රශ්න? මම එහෙනවද? එහෙනම් සර්. මොනවද තියෙන මෙහියුම් ප්‍රශ්න මේ මෙහියුම් අවදානම නිසා මතුවන ගැටලු මොනවද? එහෙම නැත්නම් මේ මෙහියුම් තත්ත්වය මත මේ අවදානම එන ක්ෂේත්‍ර මොනවාද? මානව සම්පත්. මානව සම්පත්
කළමනාකරණය. මෙතන අඩුවීම මානව සම්පත අඩු වෙනවනේ. දැන් අපි දන්න පහුගිය දැන් ඔය කොවිඩ් කාලේ අපිට ඒක ප්‍රායෝගිකව හිතලම ලියන්නත් පුළුවන්. මානව සම්පතට මොකද උනේ? දැන් අපි කෙනෙක් පොසිටිව් වුණොත් නිරෝධායනයට ලක් කළොත් දින ගණනාවක් යනකම් මානව සම්පත ලබා ගන්න බෑ. ඒක මානව සම්පත් ප්‍රශ්න මතුවෙනවා. මානව සම්පත් ප්‍රශ්න මතුවෙනවා. කාර්ය මණ්ඩලය පිළිබඳ ප්‍රශ්න මතුවෙනවා. තව එතන අපිට මේ දැන් මෙහෙම ඇහුවම අපි පොඩි කාරණා කීපයක් ලියන්න ඕනේ. ඉස්සෙල්ලා කියන්න ඕනේ මොකද්ද මෙහිම අවදානම කියලා. ඊට පස්සේ ලියන්න ඕනේ මේකෙදි පැන නගින ගැටලු මොනවාද? මුහුණ දෙන්න ප්‍රශ්න මොනවාද කියලා අපි කීපයක් කියන්න ඕනේ. දැන් අපි ගත්තොත් මුලින් ඉඳලම අරමුදල් ප්‍රශ්න එනවද නැද්ද? ලංකාවටත් ඇවිල්ලා තියෙන්නේ. අරමුදල් ප්‍රශ්න මතුවෙනවා. ද්‍රවශීලතා ප්‍රශ්න මතුවෙනවා. එතකොට මුදල් ප්‍රවාහය සම්බන්ධයෙන් අවදානමක් පැන නගිනවා. ව්‍යාපාර කටයුතු අඩාල වීම නිසා, මෙහෙයුම් කටයුතු අඩාල වීම නිසා මුදල් ප්‍රවාහ කටයුතු එහෙම නැත්නම් ද්‍රවශීලතා ගැටලු වලට මුහුණ දීමට සිදු වෙනවා. අපි කක්කව සේවක ප්‍රශ්න මතුවෙනවා. සේවකයන්ට සහභාගී කරව ගන්න බෑ. එක්කෝ අනිවාර්යෙන් නිවාඩු දෙන්න වෙනවා. එහෙම නැත්නම් අවශ්‍ය සේවක සංඛ්‍යාව සහභාගී කරවන්න බෑ. ඒ වගේ ප්‍රශ්න මතුවෙනවා. ඊට පස්සේ දැන් අපි මේ අපි යන්නේ විනෝද සේවාංශය අපේ සේවාංශයට බද්ධ කියලා කියන්න ඕනේ. එතකොට දැන් සමහරලාට ප්‍රවාහන පහසුකම් අපේක්ෂිත පරිදි නැහැ. එතකොට අපේක්ෂිත ගනුදෙනුකරුවන් සංඛ්‍යාව ගන්න බෑ. 150යි කියන්න පුළුවන්. සම්දර්ශනයක නම් කියන මෙන්න මෙච්චරයි 150ක ධාරිතාවය. ඒ ප්‍රශ්න තියෙනවා. එතකොට මම පළවෙනි එක මොකද්ද අපි කිව්වේ? සේවක ගැටලු පැන නගිනවා. එතන මම මේ පැහැදිලි කළේ ඔයාලට ඒක තේරුම් ගන්න. ඊට පස්සේ අරමුදල් ප්‍රශ්න එනවා. මුදල් ප්‍රවාහ ප්‍රශ්න එනවා දෙවෙනි එක. තුන්වෙනි එක මොකද කිව්වේ? ගමනාගමන ගැටලු සමහර වෙන් කර ගැනීම වාගේ දේවල් අවලංගු කරන්න සිද්ධ වෙන්න පුළුවන්. සමහරට බාරගත්තු සංදර්ශන වාගේ දේවල් එහෙම නැත්නම් විනෝද කටයුතු අවලංගු වෙන්න පුළුවන්. ඒ වගේ ගැටලු තියෙනවා. තමනක් තියෙන්නේ. සැපයුම් ලබා ගැනීමේ දුෂ්කරතා මත වෙන්න පුළුවන් නේ. සැපයුම් දාම අඩපණ වෙන්න පුළුවන්. තමනාද? වැඩ නොකර කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීමට සිද්ධ වෙනවානේ. වැඩ නොකරන කාර්ය මණ්ඩලයකට වැටුප් ගෙවීමකට සිද්ධ වෙනවා. තමනාද? රජයේ රෙගුලාසි පිළි නොපැදීම මත දණ්ඩනයන්ට ලක් වෙන්න පුළුවන්. රජයේ නීති රීති නොපැළඳීම මත එහෙම නැත්නම් අනුගමනය නොකිරීම මත දණ්ඩනයන්ට ලක් වෙන්න පුළුවන්. තමනාද? සර් ඒක අනුකූලතාව අවදානමට නෙමෙයි අදාළ වෙන්නේ. මොනවද? රජයේ නීති රීති වලට ඕනේ අනුකූල ඒක ගන්න පුළුවන් අනුකූලයකට නේ. ඔව් සර්. අනුකූලයකට ගමු. ණය ලබා ගැනීම ණය ගෙවීම ප්‍රශ්න මතුවෙනවානේ. ණය ලබා ගැනීම ණය ගෙවීම ප්‍රශ්න මතුවෙනවා. ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ගැටලු මතුවෙනවා. තව වෙනකුත් පිළිවෙල දරන්න වෙනව නේද? දැන් බලන්න ආයතන වල නොතිබ්බේවා අත හොදන්න තොරතුරු ඕනි, උෂ්ණත්වය බලන්න තොරතුරු මේ පිළිවෙලක් දරනවා. ඊට පස්සේ සැනිටයිසර්ස් ප්‍රශ්න තියෙනවා. ඒතර අතිරේක පිළිවෙලයන් දරන්න සිද්ධ වෙනවා. අන්න ඒ වගේ කීපයක් ලියන්න පුළුවන්කම තියෙන්න ඕනි. මේ අපිට ඒ කර්මාන්තයට අදාළව තමයි අපිට ඒක ලියන්න වෙන්නේ. අනුකූල වීමේ අවදානම කියන්නේ මොකද්ද? නීති රීති රෙගුලාසි වලට රෙගුලාසි වීමට අපොහසත් වීම නිසා සිදුවන අවදානම මොනවද මේ වගේ කාරණා වලට උදාහරණ? සෞඛ්‍ය නීති රීති පිළි නොපැදීම නිසා මතුවන ගැටලු. දැන් ඔය ණයගත්තු ඒවා ණය ගෙවා ගන්න බැරි වුණාම බැංකුව වලින් සිදුවන ගැටලු. ණය ගෙවීම
කිරීමට නොහැකි වීම නිසා බැංකු වලින් දැන් ගිවිසුම් ප්‍රකාරව ණය ගෙවීම ඒ වගේ දේවල් නොහැකි වීම නිසා පැන නගින ගැටලු තියෙනවා. දැන් EPF ETF වගේ සේවකයන්ට පඩි ගෙවන්න බැරි වුණොත් මතුවන ගැටලු තියෙනවානේ. නේද? EPF ගෙවන්න බැරි වුණොත් දඩත් එක්ක ගෙවන්න වෙනවා. මේ සම්බන්ධ ගැටලු තියෙනවා. සාමනාද? පාරිසරික ආරක්ෂාව පිළිබඳ පරිසර ආරක්ෂාව පිළිබඳ කටයුතු කිරීම සම්බන්ධයෙන් ගැටලු පැන නගිනවා. හරි එතකොට අන්න ඒ වගේ අපිට ලියන්න පුළුවන් වෙනවා මේ දීලා තියෙන කාරණාත් එක. දැන් මේ කාරණා ටික බැලුවත් බලන්න අපිට සාර්ව ආර්ථික හා දේශපාලන ආර්ථික සම්බන්ධයෙන් තිබෙන අවදානම වැඩි. නියාමන පරිසරයේ අවදානම වැඩි. තොරතුරු තාක්ෂණ පරිසරයේ අවදානම වැඩි. තරංකාරීත්වය සම්බන්ධයෙන් අඩුයි. ලොකු තරංකාරීත්වය ඒ දවස්වල නැහැ. එතකොට මානව සම්පත් කළමනාකරණය බරපතලම ගැටලුවක් නැහැ. අනිත් දැන් පාරිසරික හා සෞඛ්‍ය ආරක්ෂාව වැඩි. එතකොට මෙන්න මේ වගේ දැන් කීර්තිනාමයට බලපෑමක් එහෙම ලොකුවට වෙන්නේ නැහැ මේ කාලයේ. එතකොට මේවා හඳුනාගෙන අපිට එහෙම අවදානම හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. දෙවෙනි එක ලියන්න බලන්න. විනිවිද භාවය කීයක් තියනවද? 5යිද? 5ක් තියෙනවා. මොනවද 5? පාර්ශවකරුවන්ගේ ඇල්ම පිළිබඳ පාර්ශවකරුවන්ගේ ඇල්ම පිළිබඳ අවධානය යොමු කරන්න ඕනි. කොටස් හිමියන්ට සමානව පාර්ශවකරුවන් කියන්නේ කවුද පාර්ශවකරුවන් කියන්නේ? ආයෝජකයෝ ණය හිමියෝ. ඔව් ආයෝජකයන් ණය හිමියන්ගේ ඇල්මක් දක්වන අයනේ. ඔව් සර්. ගනුදෙනුකරුවෝ සමානව සලකන්න ඕනි. තව අධ්‍යක්ෂක මණ්ඩලයේ කාර්යභාරය හඳුනා ගන්න ඕන. ඔව් අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්යභාරය හඳුනා ගන්න ඕනි. සදාචාරාත්මක හැසිරෙන්න ඕනේ. විනිවිද භාවයෙන් කටයුතු. තියෙනවා. මේවායින් දෙකක් තමයි අපෙන් අහන්නේ. සංයුක්ත පාලනයේ මූලධර්ම. ඊට පස්සේ ඊගා ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? සංයුක්ත පාලනය සඳහා යහපත් පරිචයන අඩංගු සංග්‍රහය අධ්‍යක්ෂ මණ්ඩලයේ භූමිකාව පිළිබඳ අඩංගු කර ඇති මඟ පෙන්වීම් 3ක් සඳහන් කරන්න. මොනවද මඟ පෙන්වීම්? අධ්‍යක්ෂ මණ්ඩල නිතිපතා රැස් වෙන්න ඕන. නිතිපතා රැස් වෙන්න ඕනේ. මූල්‍යමය කාරණා පිළිබඳව මඟ පෙන්වන්න ඕන. මූල්‍යමය කාරණා පිළිබඳ මඟ පෙන්වන්න ඕනේ. නව අධ්‍යක්ෂවරුන් පත් කිරීම සඳහා විධිමත් හා විනිවිද පෙනෙන පටිපාටියක් තියෙන්න ඕනේ. ඔව්. තත්නාද සෑම අවමෝෂයෙන් සෑම වසර 3කට වරක්වත් මේ නව අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කරන්න ඕනේ. ඔව්. අවම වශයෙන් වසර 3කට වරක්වත් වසර 3කට වරක්වත් නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරන්න ඕනේ. තමනාද අධ්‍යක්ෂකවරුන් සම්බන්ධයෙන් අදාළ තොරතුරු කොටස් හිමියන්ට ලබා දෙන්න ඕනේ. අධ්‍යක්ෂවරුන් පිළිබඳ තොරතුරු කොටස් හිමියන්ට ලබා දෙන්න ඕනේ. තමනාද
මනා සංයුක්ත පාලනයක් පවත්වාගෙන යාම සඳහා සභාපති වගකීම දරන්න ඕනේ නේ. හරි. ඊළඟ ප්‍රශ්නෙට යම් බලන්න. තුන්වෙනි ප්‍රශ්නේ. විදුලි උපකරණ ආනයනය කර විකිණීමේ නිරතව සිටින සීමිත ඇල්ෆා සමාගමේ ගණකාධිකාරීවරයා ඔබ ප්‍රධාන වශයෙන් COVID-19 වසංගත නිසා පසුගිය කාර්තු දෙක තුළ සැලකිය යුතු අලාභයක් දැරීමට ව්‍යාපාරික සිදු වුණා. අවදානම් විශ්ලේෂණයේ වාර්තාවක් පිළියෙල කරන ලෙස අධ්‍යක්ෂ මණ්ඩලය ඔබෙන් ඉල්ලා සිටී. අපෙන් අහනවා සමාගම මුහුණ දී ඇති බාහිර අවදානම් 3ක් සහ අභ්‍යන්තර අවදානම් 2ක් සඳහන් කරන්න. ලියන්න බලන්න. මොනවද බාහිර අවදානම්? නීති රීති වෙනස් වීම සර්. උද්ගමනය වෙනස් වීම. ඔව් නීති රීති වෙනස් වීම. මොනවද අපි කියන්නේ දේශපාලන හා නෛතික පරිසරය ඇතිවන අවදානම්. නීති බදු අනුපාත, කාර්මික නීති, පොලි වෙනස් වෙන්න පුළුවන්, රජයේ ප්‍රතිපත්ති වෙනස් වෙන්න පුළුවන්. විනිමය අනුපාත. විනිමය අනුපාත දවල් හොඳටම පේනවනේ කොච්චර බාහිර පරිසරය මේ වෙනස් වීම අවදානම දැඩිව තියෙනවද කියලා වර්තමානයේ. ඊට පස්සේ ආර්ථික බලපෑම්. ආර්ථිකයකට තමයි එන්නේ උද්දමන අනුපාත, විනිමය අනුපාත ඒ ටික එන්නේ ආර්ථිකයකට. දේශපාලන නෛතිකයකට දේශපාලන පරිසරය හා දේශපාලන තීන්දුව තියෙන ප්‍රතිපත්ති හා නීති රීති හා සම්බන්ධ දේවල්. පොලි අනුපාත වගේ දේවල් එතකොට එන්නේ දෙකට වෙන්න පුළුවන් පොලි අනුපාත. පොලි කියන්නේ දැන් සමාන නීතියක් වගේ වෙනවනේ එක පැත්තකින්. අනිත් පැත්තෙන් ආර්ථික. එතන ඒ වගේ දේවල්. අන්තර්ජාතික ප්‍රතිපත්ති, වෙළඳ ප්‍රතිපත්ති, වෙළඳ කිවිසුම්, රජයේ රෙගුලාසි, ඒ වගේ දේවල් දේශපාලන හා නෛතික බලපෑම්. ආර්ථික බලපෑම් තමයි අරවා. ආර්ථික අවපාතය ඒ වගේ දේවල්. තුන්වෙනි එක සමාජීය හා සංස්කෘතික පරිසරයේ ඇති වෙන බලපෑම. ස්ත්‍රී පුරුෂ භාවය, ඊට පස්සේ වයස් භේදයන්, ඊට පස්සේ ආකල්පවල ඇති වෙන වෙනස් වීම, සේවා නියුක්ති අනුපාතයේ සම්බන්ධ දේවල්, සේවා නියුක්ති අනුපාතය හා සම්බන්ධ දේවල්, ඒ වගේ දේවල්. තව බාහිර බලපෑම් තාක්ෂණික පරිසරයනේ තාක්ෂණික දියුණුවීම්, තාක්ෂණික යල්පැනීම්, ඒ වගේ විවිධාකාරයේ තාක්ෂණික ප්‍රතික්‍රියාවන් තියෙනවා. තව මොනවාද? තමනක් තියෙන්නේ ඉවරද? කර්මාන්ත පරිසරය තුල පවතින අවදානම්. කර්මාන්ත පරිසරය. මොකද්ද කර්මාන්තයක් කියන්නේ? මොකද්ද කර්මාන්තය කියන්නේ? ව්‍යාපාරයක් ඉන්න ක්ෂේත්‍රය. දැන් ඇඟලුම් නම් ඇඟලුම් ක්ෂේත්‍රය තමයි කර්මාන්තය. හොටෙල් නම් හොටෙල් ක්ෂේත්‍රය. ඒක තමයි කර්මාන්තය. පැහැදිලිද? ඒක තමයි කර්මාන්තය කියලා කියන්නේ. එතකොට ඊගාවට අහන්නේ මොකද්ද? අභ්‍යන්තර අවදානම් දෙකක්. මොනවද අභ්‍යන්තර අවදානම්? අභ්‍යන්තර අවදානම් අනුකූල වීමේ අවදානම. ඔව්. නීති රීති රෙගුලාසි වලට මෙහියුම් අවදානම, වංචා අවදානම, අවදානම, අවදානම හා කීර්තිනාම අවදානම. සාමාන්‍යයෙන් අර සරලව මතක තියාගත්තම ඇති. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න සමහර වෙලාවට එනවා. එරෙන්න කෙටි ප්‍රශ්න තමයි බොහෝ වෙලාවට ඇවිල්ලා තියෙන්නේ. හරි ඊළඟ ප්‍රශ්නට යම් බලන්න.
ඊළඟ ප්‍රශ්න නම් ටිකක් හොඳ ප්‍රශ්නයක්. හොඳට කියවන්න බලන්න. සිසු උපකාර අරමුදල යනු ආර්ථික අභියෝග මුහුණ පාසන දරුවන්ට අධ්‍යාපනික ආධාර සලස්වාලීමේ නියැලී සිටින රාජ්‍ය නොවන සංවිධානයකි. SHF කියන්නේ සිසු උපකාර අරමුදල කියන එක. හි වැටුප් ගෙවීමේ ක්‍රියාවලිය සඳහා උප මොඩියුලයක් පවත්වාගෙන යයි. 20.3.31 දිනේ අවසන් මූල්‍ය වර්ෂයේ ස්ථාපිත විගණනය අතරතුරදී ජ්‍යෙෂ්ඨ විගණක විසින් වැටුප් ගෙවීමේ ක්‍රියාවලියට සම්බන්ධ පහත තොරතුරු හඳුනාගෙන තිබේ. අධ්‍යක්ෂවරයෙක් මූල්‍ය හා පරිපාලන කළමනාකරු මානව සම්පත් කළමනාකරු මානව සම්පත් විධායක ගිණුම් විධායක ගිණුම් ලිපිකරු සහ සේවකයන් 5 දෙනෙකුගෙන් සංවිධානයේ සංයුතිය සමන්විත වේ. ඒතර කී දෙනෙක් ඉන්නවද? අධ්‍යක්ෂවරයා ඉන්නවා, මූල්‍ය හා පරිපාලන කළමනාකරු, මානව සම්පත් කළමනාකරු, මානව සම්පත් විධායක, ගිණුම් විධායක, ගිණුම් ලිපිකරු සහ තවත් 5 ඔක්කොම 11යි. වැඩ කරන දින ගණන මත පදනම්ව සේවකයන්ට ගෙවීම කරනු ලැබේ. පැමිණීමේ වාර්තා ලබා ගැනීම සඳහා අත්සන් කිරීමේ පොත ආරක්ෂක කුටියේ තබා ඇත. ආරක්ෂක නිලධාරියාගෙන් ලැබෙන පැමිණීමේ වාර්තා පදනම් කරගෙන ගිණුම් විධායක විසින් වැටුප් ගණනය කරනු ලැබේ. වැටුප් ගෙවීමේ මොඩියුලය ගිණුම් ලිපිකරු විසින් යාවත් කාලීන කරනු ලබන අතර මානව සම්පත් විධායක විසින් අනුමත කරනවා. වැටුප් ලේඛනයේ සැසඳීමේ ප්‍රකාශන ආයතනය පිළියෙල නොකරයි. වැටුප් ලේඛන සැසඳීමේ ප්‍රකාශන ආයතනය පිළියෙල කරන්නේ නැහැලු. වැටුප් ලේඛන පෙර ඒවත් එක සැසඳීම එකක් සකස් කරන්නේ නැහැලු. මූල්‍ය හා පරිපාලන කළමනාකරු විසින් අනුමත කරනු ලබන බැංකු මාරු කිරීම හරහා අදාළ සේවකයන්ගේ බැංකු ගිණුම් වලට මාසිකව ගෙවනු ලබයි. මූල්‍ය හා පරිපාලන කළමනාකරු විසින් අනුමත කරන ලද මාරු කිරීම. බලපත්‍ර පිරිවැය හේතුවෙන් මූල්‍ය දෙපාර්තමේන්තුව සහ මානව සම්පත් දෙපාර්තමේන්තුව යන දෙකටම තනි පරිශීලක පරිගණක පද්ධති ප්‍රවේශයක් භාවිතා කරනු ලැබේ. පිරිවැය වැඩි වෙන හන්ද මොකද කරන්නේ? එකම පරිගණක තනි පරිශීලක පරිගණක පද්ධති ප්‍රවේශයක් භාවිතා කරනවා. ඒ කියන්නේ සිංගල් යූසර් ලොජින් කියන එකනේ. තනියෙන් භාවිතා කරන්න පුළුවන්. අපිට අහනවා ආයතනයේ ඉහත වැටුප් ක්‍රියාවලිය අභ්‍යන්තර පාලන දුර්වලතා 3ක් හඳුනා දක්වන්න. ඉහත එක් දුර්වලතාවය මැඩ පැවැත්වීම සඳහා අදාළ වන නිර්දේශීය බැගින් සඳහන් කරන්න. සඵලදායී වැටුප් ගෙවීමේ ක්‍රියාවලියක අරමුණු දෙකක් සඳහන් කරන්න. තොරතුරු පද්ධති වලට අදාළව ආයතනයේ විසින් ක්‍රියාත්මක කළ යුතු ඇති තොරතුරු තාක්ෂණ පොදු පාලනය සඳහා උදාහරණ 3ක්ද තොරතුරු තාක්ෂණ භාවිත යෙදුම් පාලනයන් සඳහා උදාහරණ 2 බැගින්ද ලැයිස්තුගත කරන්න. ලියන්න බලන්න. මට මෙන්න මෙච්චරයි පෙන්වන්න පුළුවන්. මේ වැටුප් ක්‍රියාවලියේ පවතින අභ්‍යන්තර දුර්වලතා මොනවාද? අභ්‍යන්තර දුර්වලතා 3ක් හඳුනා ගන්න කියලා තියෙනවා. මොනවද දුර්වලතා? දෛනික පැමිණීම මත වැටුප් ගෙවීම කරනවා. ඒ වගේම තමයි ඒක මත විතරයි බලන්නේ. පැමිණීමේ වාර්තා තියෙන්නේ ආරක්ෂක නිලධාරියාගේ යටතට. ඔව්. එතකොට ආරක්ෂක නිලධාරියා යටතේ පැමිණීමේ ලේඛනය තියාගන්න බෑනේ සර්. ඒක දැන් අර මැෂින් එකක් නම් කමක් නැහැ. පැමිණීමේ ලේඛනයක් හොයාගෙන යක් ඒ කියන්නේ අධීක්ෂක නිලධාරියෙක් ගාව නෙවෙයි තියෙන්නේ නේ. ඔව් සර්. ඔව් අධීක්ෂක නිලධාරියෙකු විසින් පැමිණීම සනාත පැමිණීම තහවුරු කරන්නේ නැහැ. ඔව් එහෙම දෙයක්. තව වැටුප් ලේඛන සැසඳීමක් වැටුප් ලේඛන සසඳන්නේ නැහැ නේ. ඔයාලා දන්නවද කාර්යාලවල වැටුප් පාලන ගිණුම් සකස් කරනවා කියලා? ඔව් සර් ගිණුම් අංශේ තියෙනවා සර්. මොකද වැටුප් පාලනය කියන්නේ? සර් බජට් එකත් එක්ක අපි බජට් කරනවානේ සර්. ඔව්.
මන්ත්ලි බජට් එකත් එක්ක ඒ මන්ත්ලි මේ පේමන්ට් එක සසඳනවා හැම මාසෙකම. බිඳුගත ප්‍රමාණයට වඩා වැඩිපුර යනවද නැද්ද කියන එක තමයි අපිට බජට් එකත් එක්ක බලන්න පුළුවන්. වැටුප් පාලන ගිණුම කියලා කියන්නේ දැන් පෙර මාසේ වැටුප් ගෙවුවාම ඒ වැටුපට වඩා මේ මාසේ වැටුප වෙනස් වෙන්න පුළුවන් මොනවා මතද? ඉන්ක්‍රීමන්ට් එක මත තියෙන්න පුළුවන්. නව සේවකයන් ඉන්න පුළුවන්. නව සේවකයන්. ඔව්. වැටුප් වර්ධක පෙන්ෂන් ගියපු කට්ටිය ඉන්න පුළුවන්. විශ්‍රාම යාම ස්ථාන මාරු වීම අනමාරුයි. ඊට පස්සේ උසස් වීම නෝපේ ගොඩක් දේවල් තියෙනවනේ. ඒතර මෙන්න මේ වාත් එක්ක මේ වෙනස්කම් එක පෙර මාසේ වැටුප ගලපන්න ඕනේ අපි. කොච්චර සේවකයන් අලුතෙන් ආවද, වැටුප් වර්ධක කොච්චර වැඩි වුණාද, වැටුප් අඩුවීම වුණා නම් ඒ අඩු වුණේ කොහොමද? අපි වැටුප් පාලන ගිණුමක් හදන්න කියලා කියනවා. වැටුප් පාලන ගිණුමක් හදනවා නම් මේකේ අවදානමක් තියෙනවා. දැඩි අවදානමක් තියෙනවා වැටුප් සම්බන්ධයෙන්. ඔව් සර්. අධ්‍යාපන කවුරු හරි ඉන්නවද? ඔව් සර්. අපේ දර්ශනේ නේ. ප්‍රියදර්ශනලා කී දෙනෙකුට වැටුප් හදනවද? ටීචර්ස්ලට නම් සර් 5000කට කිට්ටු වෙන්න හදනවා. 5000කට කිට්ටු වෙන්න. ඔව් සර්. මේ වචනේ තමයි උමනාව තිබ්බේ. එතකොට දැන් මේ 5000ක ප්‍රමාණයක් සකස් කරනකොට සාමාන්‍ය ගණකාධිකාරීවරයෙකුට මේක අධීක්ෂණය කරන්න බෑ. අනිකුත් වැඩත් එක්ක අධීක්ෂණය කරන්න බෑ. ඒ අවදානම තියෙනවා ආයතනයේ. ඒතර මෙන්න මේ නිසා තමයි අපි පාලන ගිණුමක් සකස් කරන්නේ. පාලන ගිණුමක් හරහා අපි බලනවා පෙර මාසයේ වැටුපත් එක කොහොමද කියලා. මේක වැටුප් ක්‍රියාවලියේ තියෙන ලොකු ගැටලුවක් තියෙනවා. ඉස්සර ඔයාලා දන්නවා පේරෝල් එකේ අපිට පුළුවන් අපේ ඥාතිවරයෙකුගේ ගිණුමකට මුදල් යවන්න පුළුවන්කමක් තිබුණා. ඉස්සර අපි දරුවන්ගේ ගිණුම වලට යවුවා. අම්මා තාත්තගේ ගිණුම වලට යවුවා පේරෝල් එක හරහා. දැන් අපි උපදෙස් දෙනවා එහෙම සටහන් කරන්න එපා කියලා. ඒ කියන්නේ වැරදි හා වංචා වෙන්න පුළුවන් තැනක් එතන. ඉතින් ඒක නිසා මේ වැටුප් හා සම්බන්ධ ක්‍රියාවලිය හරි වැදගත්. හරි වැදගත්. ඒක නිසා මේ වැටුප් ක්‍රියාවලියේදී දැන් මේ කියනවා මොනවද කියන්නේ ගෙවීම් සසඳුම් ලේඛන පිළියෙල සසඳුම් ලේඛන පිළියෙල කරන්නේ නැහැ කියලා. ඉතින් මේක අභ්‍යන්තර පාලන දුර්වලතාවය. අභ්‍යන්තර පාලන දුර්වලතාවය. තාම මොනවද තියෙන්නේ? බලන්න මූල්‍ය හා පරිපාලන කළමනාකරු විසින් අනුමත කරනු ලබන බැංකුවකට මාරු කරන තනි පුද්ගලයෙක් සාමාන්‍යයෙන් ආයතනයක මේ වගේ මාරු කිරීම කරන්න දෙදෙනෙක් අස්සම් කරන්න ඕනේ නේ. දැන් මෙතන කොහොමද වෙන්නේ? තනි පුද්ගලයෙක්ගේ මාරු කිරීම කරන්නේ. වෙනවද? පැහැදිලිද? පැහැදිලිද? ඔව් සර්. ඒක අඩුපාඩුවක් දුර්වලතාවයක්. තමන දුර්වලතා තියෙන්නේ. වැටුප් ගෙවීමේ මොඩියුලය ප්‍රෝග්‍රෑම් එක ගිණුම් ලිපිකරු විසින් තමයි යාවත් කාලීන කරන්නේ. ඒක පරීක්ෂා කරනවා කියලා කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. පැහැදිලි නේද? ගිණුම් විධායක ඒක පරීක්ෂා කරනවා කියලා කොහොම මේක සඳහන් වෙන්නේ නැහැ. එහෙම පරීක්ෂා කරන්නේ නැහැ නම් ඒක දුර්වලතාවයක්. හරි. එතකොට අපෙන් අහන්නේ 2යි 3යි අපිට කීපයක් ලියන්න පුළුවන්. ඒතර එක් දුර්වලතාවයේ මැඩ පවත්වන්න වළක්ව ගන්න මොනවද ගන්න පුළුවන් නිර්දේශ? දැන් පළවෙනි එක මොකද්ද ඔයාලා කිව්වේ? ආරක්ෂක කුටියේ තමයි පැමිණීමේ ලේඛනයේ තිබෙන්නේ. ඒ වෙනුවට මොකද්ද ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය? ඒක මැඩ පවත්වන්න ඇගිලි සලකුණු යන්ත්‍ර සාමාන්‍යයෙන් දැන් කාර්ය ප්‍රමාණය අඩුයි නම් ඒ වගේ දේවල් ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් ආයතනයකට ඒක ගැටලුවක් නැහැ. ඔය ඇගිලි සලකුණු යන්ත්‍ර වගේ තාක්ෂණික වඩා නිවැරදි පැමිණීම් වාර්තා ලබා ගන්න ක්‍රමවේද සකස් කරන්න පුළුවන්. එහෙම නැත්නම්
අධීක්ෂණ නිලධාරියෙකු වෙත අධීක්ෂණ නිලධාරියෙකු ලවා පැමිණීමේ ලේඛන පවත්වා ගන්න පුළුවන් නේ. එහෙම කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම දැන් අධීක්ෂණය කරන එක්කෙනාට අමතරව වෙන එක්කෙනෙක් පැමිණීමේ සටහන් හදනවා නම් දැන් අපිට පැමිණීමේ ලේඛනයට අමතරව පැමිණි දින ගණන් සම්බන්ධ තොරතුරු වෙන කෙනෙක් විසින් සකස් කරනවා නම් පාලනයක් තිබෙනවා නේ. මම නම් අධීක්ෂණය කරන්නේ ප්‍රියදර්ශනේ තමයි පැමිණීමේ දින ගණන් ටික හදලා දෙන්නේ. අන්න ඒ වගේ දෙයක් තියෙනවා නම් චෙක් රෝලක් වගේ දෙයක් අපේ කරන්නේ සර්. චෙක් රෝලක් වගේ ගන්නෙ. ඔව් සර්. හරි දෙවෙනි අඩුපාඩුව අපි මොනවද කිව්වේ? වැටුප් සැසඳීමක් කරන්නේ නැහැ කියන එක. ඒතර ඒකට මොනවද අපිට වළක්ව ගන්න පුළුවන්? වැටුප් පාලන ගිණුමක් සකස් කිරීම තමන මාසිකව දත්ත ලබා ගැනීම සර් වැටුප් ගෙවීම සම්බන්ධව. මාසිකව දත්ත පැහැදිලි ඇහුන්නේ නැහැ. මාසිකව දත්ත ලබා ගැනීම සර් වැටුප් ගෙවීම සම්බන්ධව. මාසිකව ඒ කියන්නේ කාර්ය මණ්ඩලය සම්බන්ධ දත්ත ලබා ගැනීම හා ඒ අනුව පරීක්ෂා කිරීම. ඔව්. තුන්වෙනි කාර්යය මොනවද අපි කිව්වේ? තනි පුද්ගලයෙක් විසින් තමයි ගිණුම් වලට මුදල් යවන්නේ. ඒක නිවැරදි කරන්න අපි මොකද කරන්න ඕනේ? පුද්ගලයන් දෙදෙනෙකුගේ වගකීම් යුතු නිලධාරීන් දෙදෙනෙකුගේ අධීක්ෂණය යටතේ ගිණුම් වලට වැටුප් මාරු කිරීම. ඊගාට මොනවද අපි කිව්වේ? වැටුප් මොඩියුලය සකස් කරන්නේ ගිණුම් ලිපිකරු ඔව් ඒක අධීක්ෂණය කිරීමක් කරනවා කියලා අපිට සඳහනක් නැහැ නේ. එතකොට වැටුප් මොඩියුලය මේ ගිණුම් විධායක හෝ එහෙම නැත්නම් මූල්‍ය හෝ පරිපාලන කළමනාකරු හරි කවුරු ඉහළ නිලධාරියෙක් විසින් මොකද කරන්න ඕනේ? අධීක්ෂණය කරන්න ඕනේ, පරීක්ෂා කරන්න ඕනේ. හරි. තුන්වෙනි කොටස සඵලදායි වැටුප් ගෙවීමේ ක්‍රියාවලියක අරමුණු දෙකක් සඳහන් කරන්න. මොකද සඵලදායි වැටුප් ගෙවීමේ ක්‍රියාවලියක අරමුණු දෙකක්. වැටුප් ගෙවීමේ ක්‍රියාවලියක අරමුණු දෙකක් පහසුවෙන් තොරතුරු ලබා ගන්න පුළුවන් වෙන්න ඕනේ සර්. පහසුවෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්. ඊට වඩා දේවල් ගන්න පුළුවන් නේද? වැඩිපුර හෝ අඩුවෙන් වැටුප් ගෙවීම වැළැක්වීම. sorry වැඩිපුර හෝ අඩුවෙන් වැටුප් ගෙවීම වැළැක්වීම. ඔව් වැඩිපුර හෝ අඩුවෙන් වැටුප් ගෙවීම වැළැක්වීම. එතකොට નિયમિત දිනට નિયમિત පුද්ගලයාට નિયમિત වැටුප ගෙවන බව තහවුරු කර ගැනීම. එතකොට දැන් අපිට ඔය නිෂ්පාදන වාගේ ක්ෂේත්‍රයකට ගන්නකොට වැටුප් සම්බන්ධ පිරිවැයන් නිවැරදිම අවශ්‍යයි. එතකොට එක් සෙක්ෂන් අනුව එක් දෙපාර්තමේන්තු අනුව අපිට වැටුප් පිරිවැයන් හඳුනා ගන්න පුළුවන්. වැටුප් ගෙවීමේ ක්‍රියාවලියකදී ඒ වගේම අපි නිවැරදිව සැලසුම් කළ වැටුප් ගෙවීමේ ක්‍රියාවලියකදී වැටුප් ගෙවීම පාලනය කරන්න පුළුවන්. දැන් අපි හිතමු සේවය නොකරන පුද්ගලයන්ට නොගෙවා ඉන්න පුළුවන්. නොගෙවන විදියට ඊට පස්සේ වැරදි පුද්ගලයන්ට නොගෙවන ලෙස ඒ වගේ විවිධ පාලනයන් කරන්න පුළුවන්. සාමාන්‍ය වාරයට එහෙම අත්දැකීම් නැතුව ඇති මම අහලා තියෙනවා පත්වීමක්වත් නිවැරදි පත්වීමක් නොමැති අය රාජ්‍ය ආයතන වල ගිහිල්ලා වැඩ කරලා වැටුප් පරන් තියෙනවා. ව්‍යාජ ලියකියවිලි මත. එතකොට
ඒ වගේ දේවල් ඇති නොවන පරිදි කටයුතු කරන්න පුළුවන් සඵලදායී පේරෝල් ක්‍රියාවලියකදී එහෙම නැත්නම් වැටුප් ගෙවීමේ ක්‍රියාවලියකදී වැටුප් සම්බන්ධ පිරිවැය අවම කරගන්න පුළුවන්. එතකොට ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලිය එහෙම නැත්නම් මෙහෙයුම් ක්‍රියාවලියත් එක්ක වැටුප් සම්බන්ධ පිරිවැය සංසන්දනය කරන්න පුළුවන්. සමස්ත පිරිවැයෙන් කොතරම් පිරිවැයක්ද වැටුප් කියලා ඒ වගේ ආදී වශයෙන් එහෙම සසඳන්න පුළුවන්. හරි. හතරවෙනි එකට තොරතුරු පද්ධති වලට අදාළව ආයතන විසින් ක්‍රියාත්මක කළ යුතු ඇති තොරතුරු තාක්ෂණ පොදු පාලනයන් සඳහා උදාහරණ 3ක්. පොදු පාලනයන්ට උදාහරණ 3ක් බලන්න. මොනවද තියෙන්නේ පොදු පාලනයන්ට අදාළ උදාහරණ? බලන්න හොයාගන්න පුළුවන්ද කියලා. පොදු පාලනයට අදාළ උදාහරණ මොනවද මේකේ තියෙන පොදු පාලනයට අදාළ උදාහරණ? ක්‍රියාත්මක කළ යුතු ඇති. මේකේ තියෙන ක්‍රියාත්මක කරන නෙවෙයි ක්‍රියාත්මක කළ යුතු ඇති. ප්‍රශ්නෙත් හොඳට කියවා ගන්න. ඒ කියන්නේ දැනට නැහැ ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න ඕනි. එවැනි පොදු පාලන සඳහා උදාහරණ 3ක් මොනවද? අපි ඉගෙන ගත්ත ටිකම ලියන්න පුළුවන් ඕකේ. පාලන ගිණුමක් සකස් Sorry? කිරීම. වැටුප් පාලන ගිණුමක් සකස් කිරීම සර් පාලන. ඔව් දැන් මේක අහන්නේ මේ ගන්නේද මේ අහන්නේ තාක්ෂණය සම්බන්ධ වලට අදාළවනේ. තාක්ෂණය. තොරතුරු තාක්ෂණයට අදාළ. ඔව්. මොඩියුල ගිණුම් ලිපිකරු ඒ ටික සර් අර මොනවාද? වැටුප් ගෙවීමේ මොඩියුලය අධීක්ෂණය කිරීමේ කියන්නේ ඔව් අධීක්ෂණය කරන පාලනය කරන පරීක්ෂා කරන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම එහෙම නැත්නම් ඒ දැන් අපිට මෙහෙමත් පුළුවන් දැන් පද්ධතිය දියුණු කළොත් ප්‍රියදර්ශනීය හදනවා මම පරීක්ෂා කරනවා මට මගේ සීට් එකෙන් දැන් පරීක්ෂා කරන්න පුළුවන් ඒකට පුළුවන් දැන් ඔය සාමාන්‍යයෙන් ප්‍රධාන ආයතන බැංකුව වගේ දේවල් ඒගොල්ලෝ සිස්ටම් එකෙන්මනේ අප්‍රූව් කරන්නේ ගනුදෙනු අප්‍රූව් කරන්නේ සිස්ටම් එකෙන්ම ඒ වගේ දෙයක් ඇති කරන්න පුළුවන්. තව දැන් බලන්න මේ බෑග් වැටුප් ගෙවන්නේ කොහමද? බැංකු මාරු කිරීම. එතකොට මොකද්ද මේ කරන්නේ? ඔන්ලයින් මාරු කිරීමක් වගේ දෙයක් නේද? දැන් අපිත් එහෙමනේ කරන්නේ ස්ලිප් ට්‍රාන්ස්ෆර් අපි කරන්නේ ස්ලිප් පේමන්ට් එකක් නේ. ස්ලිප් එකෙන් කරන්නේ මොකද්ද? රාජ්‍ය ආයතන වල වැටුප් ගෙවන්නේ ස්ලිප් සිස්ටම් එකට. ගුරුවරුන්ගේ නම් මං හිතන්නේ බොහොමයක් ස්ලිප් ක්‍රමයට නෙවෙයි. සාමාන්‍ය චෙක් ලියවෙනවා. නමුත් දැන් වර්තමානයේ ක්‍රියාත්මක වෙමින් යනවා ස්ලිප් සිස්ටම් එකට ස්ලිප් පේමන්ට් ගන්න පුළුවන්. පේමන්ට් එකේදී මොකද වෙන්නේ? ගිණුම් මාරු කිරීමක් නේද කරන්නේ? ඔව් සර්. එතකොට මාරු කිරීම තමයි. ඔව් ගිණුම් අතර මාරු කිරීමක් කරන්නේ ස්ලිප් පේමන්ට් එකේ. එතකොට අපි දැන් මෙතන තියෙන්නේ තනි පුද්ගලයෙක් කරන්නේ. එහෙනම් දෙදෙනෙකුගේ අධීක්ෂණයේ යටතේ බැංකු මාරු කිරීම කෙරෙන ආකාරයට යෙදුම් සංවර්ධනය කරන්න ඕනේ. මොනවාද?
අස බලපත්‍ර පිරිවෑ හින්දා අර එකම මේ යූසර් කෙනෙක් ලොග් වෙන්න දානවා ඒක. ඔව් එතකොට ඒ සඳහා වැඩි දියුණු කළ පරිගණක පද්ධති යොදා ගන්න පුළුවන් නේ. පරිගණක පද්ධති වැඩි දියුණු කිරීම කළ යුතුයි. ඒ කියන්නේ සිංගල් යූසර් ලොජින් තියෙන්නේ. එතකොට එහෙම නොවන ආකාරයට පද්ධති වැඩි දියුණු කිරීමක් කරන්න ඕන. තමනාද හඳුන ගන්න පුළුවන් ඒවා තියනවාද? දැන් අපිට පුළුවන් නම් ඔය තාක්ෂණයට අනුකූලව පැමිණීමේ පිටවීමේ වාර්තා භාවිතා කරලා ඒවා පරිගණකත හා සම්බන්ධ කරලා ඒ කියන්නේ යෙදුම් දියුණු කරලා වැටුප් වලට බද්ධ කරන්න පුළුවන් නම් OT සාමාන්‍ය සේවා කාලය ඇතුළත් කරලා OT පැය ගණන් එහෙම ඔටෝමැටිකලි කැල්කියුලේට් වෙන විදිහට ගණනය කරලා වැටුපකට ගන්න පුළුවන් ආකාරයට මොඩියුල් දියුණු කරන්න පුළුවන් නම් ඒක වැදගත්. යෙදුම් පාලනය සඳහා උදාහරණ තොරතුරු තාක්ෂණ භාවිතය සඳහා යෙදුම් පාලනයට අදාළ උදාහරණ මොනවාද? දැන් අපිට පුළුවන් වැටුපේ නිර්වද්‍යතාවය මැන බලන්න අපිට ක්‍රමවේදයක් තියෙනවා නම් වැටුපේ නිවැරදිභාවය හඳුනා ගන්න අපිට යෙදුම් දියුණු කරන්න පුළුවන්. එහෙම නැත්නම් යෙදුම් වල නිවැරදිභාවය එහෙම නැත්නම් ඒ වගේ නිවැරදිභාවය තහවුරු කරගන්න පාලනයන් දියුණු කරන්න පුළුවන්. අනුමත වීමට දැන් අර අපි ඉස්සලත් කතා කළේ දැන් මෙතන අපි කිව්වේ එක්කෙනාගෙන ඔය යන්නේ. එතකොට ඒක අනුමත කරන්න ගනුදෙනු අනුමත කරන්න අදාළ පාලනයන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. යෙදුම් කියන්නේ ඒ වගේ ඒවා. සැකසීමට අදාළ පාලනයනුත් පුළුවන් නේද? ඔව් සැකසීමට අදාළ පාලනයන් කොයි වගේ එකක්ද? අස මේ වැටුප් ගේම මොඩි එයා ගිනුම් ලිපිකාර විසින් කරන එක ඒක. ඔව් දැන් අපි හිතමු ෆින්ගර්ප්‍රින්ට් එක ගත්තොත් අදාළ වෙනමයි සාමාන්‍ය කාලය කොතරම්ද කියලා සැකසීලා එන විදිහටම ක්‍රියාත්මක කරන්න පුළුවන්. තව මොනවාද? සාමාන්‍යයෙන් ආයතනයේ තිබෙන තොරතුරු වැදගත් තොරතුරු පාලනය වෙන විදිහට ඒවා විනාශ නොවන විදිහට එහෙම නැත්නම් ඒවට හානි නොවන විදිහේ පාලනයන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. මෙන්න මේ අපි මේ අර ක්‍රියාවලිය ඉගෙන ගත්ත මෙන්න මේකට දැන් අපෙන් අහන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්න. දැන් මෙතන අහන්නේ මොකක්ද? විගණනයක් අතරතුර වර්ෂයේ ව්‍යවස්ථාපිත විගණනය අතරතුරදී මෙන්න මේ තොරතුරු හඳුනාගෙන තියෙනවා. එහෙම ඒතොර ඒ අනුසාරයෙන් තමයි අපෙන් ප්‍රශ්න අහන්නේ. පස්වෙනි ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නේ බලන්න. අභ්‍යන්තර පාලන පද්ධතියක අරමුණු මොනවාද? මූල්‍ය වාර්තාකරණයේ විශ්වසනීයත්වය. ඔව්. මෙහෙයුම් වල කාර්යක්ෂමතාව සහ ඵලදායීතාවය. අදාළ නීතිය හා රෙගුලාසි වලට අනුකූල වීම. තව තුනයි තියෙන්නේ. ඔව්. ඔව්. මොනවාද ආයත තුන ආයත කිව්වොතින්? මූල්‍ය වාර්තාකරණයේ විශ්වසනීයත්වය. මෙහෙයුම් වල කාර්යක්ෂමතාව හා ඵලදායීතාවය. ඔව්. අදාළ නීති හා රෙගුලාසි වලට අනුකූල වීම. අදාළ නීති හා රෙගුලාසි වලට අනුකූල වීම. පාලන ක්‍රියාකාරකම් 4. මොනවාද පාලන ක්‍රියාකාරකම් 4?
පාලන ක්‍රියාකාරකම් වැඩ බෙදීම, හ්ම් භෞතික පාලනය, ඔව් වැඩ බෙදීම භෞතික පාලනය අනුමත කිරීම පාලනය, හ්ම් කළමනාකරණ පාලනය, කළමනාකරණ පාලනය අධීක්ෂණ පාලනය, හ්ම් සංවිධාන පාලනය, පාලනය. ඔව් ගණිතමය හා ගිණුම් කරනමය පාලනය, පුජ්‍යල පාලනය. පුද්ගල පාලනය අභ්‍යන්තර පාලනයේ ආවේනික සීමා මොකද අභ්‍යන්තර පාලනයේ ආවේනික සීමාව පාලනයන් හොඳින් සැලසුම් කර නොතිබිය හැකිවීම. මොකද්ද පාලනයන් හොඳින් සැලසුම් කර නොතිබිය හැකිවීම. ඔව් පාලනයන් හොඳින් සැලසුම් කරලා ක්‍රියාත්මක නොකර තියෙන්න පුළුවන්. තව එහෙම සැලසුම් කරලා තිබ්බත් අවශ්‍ය පරිදි පාලනයන් ක්‍රියාත්මක නොවෙන්න පුළුවන්. අවශ්‍ය පරිදි පාලනයන් ක්‍රියාත්මක නොවෙන්න පුළුවන්. අවදානම් වලට මුහුණ පෑමේ හැකියාවක් නොමැති වෙන්න පුළුවන්. අවදානම් වලට මුහුණ පෑමේ හැකියාවක් නොමැති වෙන්න පුළුවන්, අපොහසත් වෙන්න පුළුවන්. තව මොනවාද? දුස්සන්දානය තුළ ඇතිවන වැරදි දුස්සන්ධානයෙන් ඇති වෙන වැරදි අනාවරණය කරගන්න බෑ, වළක්වන්න බෑ. ඒ වගේ දේවල්. සාමාන්‍යයෙන් කොච්චර දියුණු සාර්ථක අභ්‍යන්තර පාලනයක් තිබ්බත් වැරදි වංචා 100%ක් සම්පූර්ණයෙන්ම තුරන් කරන්න හැකියාවක් නැහැ. හැම ආයතනයකම තියෙන. ඒ කියන්නේ අපි වැරදි වංචා වළක්වන්න නැති කරන්න අපි උත්සාහයන් දරන අතර වාරේ ඒහා බැඳිච්ච වෙනත් පාර්ශවයන් වැරදි වංචා සිදු කරන්න ක්‍රම හදා ගන්න. සිදු කරන්න ක්‍රමවේද හදාගන්න. ඒක නිසා අපිට 100%ක් කුමන ආකාරයකවත් බෑ, ආවේනික සීමා තියෙනවා. දැන් අවදානම් දැනුවත් කිරීමේ පද්ධතිය දුර්වලයි නම් ආයතනයක පවතින අවදානම් දැනුවත් කිරීමේ sannivedanaya කිරීමේ දුර්වලතාවයන් තියෙනවා නම් එතනත් ගැටලුවක් ඇති වෙනවා. සාමනාද නිරන්තරයෙන්ම ගණදෙනු සිදු වෙන්නේ නැහැ නම් ඒ වගේ දේවලුත් ආවරණය වන්නේ නෑ. අභ්‍යන්තර පාලනයක නිරන්තරයෙන් සිදුවන කලාතුරකින් සිදුවන ගණදෙනු ආවරණය වන්නේ නෑ. ඒ වගේ අපි ගොඩක් කතා කරලා ඇති. පොඩ්ඩක් ආයෙත් බලන්න. 6 වෙනි ප්‍රශ්නේ. හයවෙනි ප්‍රශ්නේ අහන්නේ පෙස්ටෙල් බලවේග සමග සම්බන්ධ කරන්න කියලා කියනවා. COVID-19 වසංගතය හේතුවෙන් වූ කර්මාන්තය විවිධ වූ කර්මාන්ත වල ඇති වූ අස්තිත්වයන්ට සැලකිය යුතු අභියෝගයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ හේතුවෙන් බාහිර පරිසරයේ ඇති වූ වෙනස්කම් වල උදාහරණ කිහිපයක් තිබෙනවා. ණය සේවා මත తాවකාලික අත්හිටුවීම්, රජයේ ප්‍රතිපත්තිය, මොරටෝරියම් කියලා කියන අපි නේද? සරල බදු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේ රජයේ ප්‍රතිපත්තිය, පොලි අනුපාතය අඩු කිරීම, භෞතික රැස්වීම වෙනුවට අන්තර්ජාලය හරහා රැස්වීම පැවැත්වීම දැන් අපිත් කරන්නේ ඒකනේ. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම සම්බන්ධයෙන් නීති හා විධිවිධාන හඳුන්වා දීම. ඉහත එක් උදාහරණය බාහිර පරිසර සාධක පෙස්ටෙල් බලවේගයන් සමග සම්බන්ධ කරන්නලු. පෙස්ටෙල් කියන්නේ මොනවාද? මතකද පෙස්ටෙල්? අද කට්ටිය කතා කරනවා අපි. පෙස්ටෙල් ව්‍යාපාර පරිසර. ඔව් පී අකුරෙන් මොනවාද? පොලිටිකල්. පී අකුරෙන් එන්වයරන්මන්ටල්.
economic economic S අකුරෙන් social social technical technical environmental legal legal එතන මේවත් එක්ක සම්බන්ධ කරන්නලු මෙන්න මේ දීලා තියෙන කසාදක මොනවාද සාධක ණය සේවා මත తాවකාලිකව අත්හිටු වීමේ රජයේ ප්‍රතිපත්තිය economic ඉකොනොමික් ගන්න පුළුවන් නේ ඔක මේ ලීගල් ගන්න පුළුවන් legal යන්නත් පුළුවන් so මේ ඉකොනොමික් ගන්න එක වඩා හොඳයි ඉකොනොමික් සරල බදු ක්‍රමයක් ක්‍රියාත්මක වීම political උත් පුළුවන් economic මේක රජයේ ප්‍රතිපත්තිනේ කිරීමේ රජයේ ප්‍රතිපත්තිය එතකොට මොකක්ද වෙන්නේ පොලිටිකල් ගන්න එක වඩා හොඳයි ඔව් ඒ ප්‍රතිපත්තියක් නේක පොලි අනුපාත අඩු කිරීම economic means ඔව් ඉකොනොමික් ගන්න පුළුවන් ඉකොනොමික් භෞතික රැස්වීම වෙනකොට අන්තර්ජාලය හරහා රැස්වීම පැවැත්වීම technical ටෙක්නිකල් සෞඛ්‍ය මාර්ග උපදේශ අනුගමනය කිරීම සම්බන්ධයෙන් නීති හා විධි විධාන හඳුන්වලා දීම legal ලීගල් හත්වෙනි එක බලන්න ණය සේවා මත తాවකාලික අත්හිටු වීමේ රජයේ ප්‍රතිපත්තිය. ඒතර මේකත් දේශපාලන වෙන පළවෙනි එක. ඒක දෙකත් එහෙමයි නේද ඔව් දෙකක් තියෙනවා. රජයේ ප්‍රතිපත්තිනේ. ඒක ආර්ථික. පැහැදිලි නේද? සර් එතකොට රජය කියලා තිබ්බේ නැත්නම් කොහොමද සරල බදු ක්‍රමය එතකොට ආර්ථික ගන්න පුළුවන්ද අපිට ඔව් සරල බදු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම එතකොට ඒක economic විදිහට රාජ්‍ය ප්‍රතිපත්තියමුත් ඒක දේශපාලන පොලිටිකල්. හරි නේද? හරි මේ ප්‍රශ්න කතා කරනකොට තමයි ගොඩක් තේරෙන්නේ නේ. ඔව් සර් හැම පාඩමකින්ම මේ වගේ කරා නම් හොඳයි සර් මම තා ප්‍රශ්න ටික අවලට දාන්න. විධානයේ වත්කම් වලට ඍණාත්මක බලපෑම් ඇති විය හැකි උපද්‍රවයන් හෝ ක්‍රියාකාරකම් වලින් ඉවත් වීම. ඔව්. ඒ කියන්නේ අවදානම් සංවිධානයේ වත්කම් වලට ඍණාත්මක බලපෑම් විය හැකි උපද්‍රවයන් ක්‍රියාකාරකම් වලින් ඉවත් වීම. අවදානම් වැළැක්වීම. සාමාන්‍යයෙන් නිරන්තරයෙන්ම ආයතනයේ උත්සාහ කරන්න ඕනේ මොකක්ද? ආයතනයේ එහෙම තර්ජනාත්මක තත්ත්වයන් තියෙනවා නම් අලාභයන් මූල්‍ය ප්‍රතිවිපාකයන් ඒ කියන්නේ අලාභ ඒ වගේ තර්ජනාත්මක සිදුවීම් මගින් ඇතිවන ප්‍රතිවිපාක අලාභ පාලනය කිරීම. ඒක නිසා අවදානම් වැළැක්වීමට කටයුතු කළ යුතුයි. අවදානම් වැළැක්වීම කියලා කියන්නේ ඒක. උදාහරණයක් ගන්න කියන්න බලන්න. පාඩු ලබන ව්‍යාපාරයක වසා ගැනීම. sorry පාඩු ලබන ව්‍යාපාරයක වසා ගැනීම. ව්‍යාපාර පාඩු ලබනවා නම් වහලා දාන්න ඕනේ. තව පාඩු ලබන ව්‍යාපාර වහලා දාන්න ඕනේ. එහෙම නැත්නම් තව හැබැයි වහලා දාන්න ඉස්සලා බලන්න ඕනේ අපි කොන්නොලද ඉගෙන ගන්නවානේ. අපි කියන loss leader කියලා සමහර ව්‍යාපාර සමහර භාණ්ඩ සමහර ව්‍යාපාර නිෂ්පාදන වෙනත් නිෂ්පාදනයන් වල අලෙවි ආරක්ෂා කරනවා වෙන්න පුළුවන් නේ. ඒවා අධ්‍යයනය කරන්න ඕනේ. හරි අවදානම් අඩු කිරීම සඳහා යොදා ගන්න උපක්‍රම මොනවාද?
අවදානම් අඩු කිරීමට යොදා ගන්න උපක්‍රම. මෙහෙයුම් විවිධාංගීකරණය. හරි මෙහියුම් විවිධාංගීකරණයනේ. බහන්න නිෂ්පාදනය කරනවා. තව අවදානම් බෙදා හැරීම. අවදානම් බෙදා හැරීම. කොහොමද අවදානම් බෙදා හරින්නේ? ඈ අවදානම් බෙදා හරින්නේ කොහොමද? අරගන්නද? කොහොමද අවදානම් බෙදා හරින්නේ? ඒ කියන්නේ අවදානම හා ප්‍රතිලාභ බෙදා ගැනීමට එකඟ වෙලා sorry සංවිධානය අවදානම සහ ප්‍රතිලාභ බෙදා ගැනීමට එකඟ වෙලා බද්ධ ව්‍යාපාර වාගේ දේවල් නේ. බද්ධ ව්‍යාපාර ව්‍යාපාර වාගේ සංවිධානගත වීම සංගත වීම ඒ වගේ දේවල්. හරි. තව මොනවාද? අවදානම් බෙදා ව්‍යාපාර ආපදා සැලසුම්. ව්‍යාපාර වලට ආපදා සැලසුම් සකස් කරනවා. ඒ ලංකාවේ ඔය 2000 සුනාමියෙන් පස්සේ දැන් ආපදා කළමනාකරන මධ්‍යස්ථාන සකස් කරලා දෙනවනේ. ඒ ආපදා සැලසුම්. 4 මෙහෙයුම් අවදානම් සහ අභ්‍යන්තර. ඔව් මෙහියුම් අවදානම් තියනවා නම් ඒවට හොඳ අභ්‍යන්තර පාලනයක් සකස් කරන්න ඕනේ. මෙහියුම් අවදානම් තිබෙනවා නම් ඒවට හොඳ අභ්‍යන්තර පාලනයක් සකස් කරලා කටයුතු කරන්න ඕනේ. හත්වෙනි එකත් කරලා අපි නවත්තමු. ඉතුරු දෙක හොඳ ප්‍රශ්න දෙකක් ඔයාලා ගෙදරදි ලියන්න. හත්වෙනි ප්‍රශ්න පොඩ්ඩක් බලන්න. අටවෙනි ප්‍රශ්න ගෙදරදි හදන්න. නවවෙනි ප්‍රශ්නේ A හා B. සමාගමකට හොඳ අභ්‍යන්තර පාලන පද්ධතියක් පවතී නම් වැරදි හා වංචා සිදුවීමේ අවදානම ඉවත් කළ හැකි බව ඔබේ මිතුරෙකු විසින් ප්‍රකාශ කරන ලදී. අපෙන් අහනවා මොකක්ද අහන්නේ? අභ්‍යන්තර පාලන පද්ධතිය පිළිබඳ ඔබේ මිතුරාගේ ප්‍රකාශයේ වළංගුභාවය විමසන්න. මේ කියන කතාව හරිද? වළංගුද නැද්ද? එයා මොකද කියන්නේ? හොඳ අභ්‍යන්තර පාලන පද්ධතියක් පවතින වැරදි හා වංචා සිදුවීමේ අවදානම ඉවත් කරන්න පුළුවන් කියලා කියනවා. පුළුවන්ද? ඉවත් කරන්න බෑ, අවදානම අඩු කරන්න පුළුවන්. අවම කරන්න පුළුවන් සර්. කියන්න බැහැ අවදානම අඩු අවම කරන්න පුළුවන්. ඇයි ඉවත් කරන්න බැරි? රිස්ක් එකක් ඉවත් කරන්න බෑනේ සර්. පාලනයේ විවිධ ආවේනික සීමා තියෙනවා. ඇයි බැරි? ආවේනික සීමා තියෙන ඕනෑම පාලන පද්ධතියකට ඕනෑම අභ්‍යන්තර පාලන පද්ධතියකට ආවේනික අඩුපාඩු තියෙනවා. ආවේනික සීමාවන් තියෙනවා. ඒක නිසා මොකද වෙන්න ඕනේ? 100% අපිට ඉවත් කරන්න බෑ. දැන් අතට උත්තරේ එන්න ඕනේ කොහමද? ඕනෑම අභ්‍යන්තර පාලන පද්ධතියක විවිධ ආවේනික සීමාවන් නිසා අඩුපාඩු පැවතිය හැක. පැහැදිලිද? කොහොමද අපි ලියන්නේ? ඕනෑම අභ්‍යන්තර පාලන පද්ධතියක පැවතිය හැකි ආවේනික සීමාවන් නිසා අඩුපාඩු තිබිය හැක. එවැනි අඩුපාඩු මොනවාද? ආවේනික සීමාවන් මොනවාද? මොනවාද ආවේනික සීමාවන්? පාලනයේ අකාර්යක්ෂම සැලසුම්. පාලනයේ අකාර්යක්ෂම සැලසුම්
සැලසුම් ප්‍රමාණවත් ලෙස සකස් කර තිබුණද ක්‍රියාත්මක කිරීම අකාර්යක්ෂම වීම සැලසුම් නිවැරදිව සකස් කර තිබෙනවා ඒ වුණාට ක්‍රියාත්මක කිරීම අකාර්යක්ෂම වෙන්න පුළුවන් මානව දෝෂ පෘථග්ජන දෝෂ කියලා අපි කියන මිනිස්සුන් අතින් වෙන දෝෂ ප්‍රමාද දෝෂ වාගේ දේවල් හිතාමතා කරන වංචා අතන මෙන්න මේ වගේ දේවල් තියෙන්න පුළුවන් තවත් දේවල් තියෙන්න පුළුවන් අර අපි කිව්වේ දුස්සන්ධානයෙන් කරන වැරදි නේද දුස්සන්ධානයෙන් කරන වැරදි තියෙන්න පුළුවන් ඒක නිසා අභ්‍යන්තර පාලන පද්ධතිය තිබුණද ඒවායේ පවතින දුර්වලතා නිසා මුළුමනින්ම ඉවත් කරන්න බෑ මුළුමනින්ම වංචා හැ වැරදි සිදුවීම වළක්වන්න බෑ පැහැදිලිද අපි උත්තරේ දෙන්න ඕනේ මේ විදියට අපැහැදිලි අය ඉන්නවද අපැහැදිලි කවුරු හරි ඉන්නවද පද්‍යයක් නැහැ කියන්නේ නෑනේ හරි අභ්‍යන්තර පාලන පද්ධතියක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද මොකක්ද අභ්‍යන්තර පාලන පද්ධතියක් කියන්නේ ඒක අපි ඉස්සෙල්ලා කිව්ව නේද හරි කමක් නැහැ කියන්න බලන්න අභ්‍යන්තර පාලන පද්ධතියක් කියන්නේ මොනවාද ඉන්නවද කට්ටිය හරි මෙහෙම ඔක අපි ලියාගෙනත් ඇති කමක් නැහැ මොනවාද අභ්‍යන්තර පාලන පද්ධතියක් කියන්නේ මූල්‍ය වාර්තාකරණයේ විශ්වාසවන්තභාවය ඒ වගේම මෙහෙයුම් වල ඵලදායීතාවය හා කාර්යක්ෂමතාවය ඒ වගේම අදාළ නීති පරිවාසය වලට අනුකූල වීම කියන අරමුණු සාක්ෂාත් කර ගැනීම පිළිබඳ සාධාරණ සහතිකයක් ගන්න. සාධාරණ සහතිකයක් ලබා දීම සඳහා පාලනය පිළිබඳ වග කියන පාර්ශවය කියන්නේ පරිපාලනය පිළිබඳ වග කියන පාර්ශවය කළමනාකරණය සහ අනෙකුත් පිරිස විසින් සැලසුම් කරලා ක්‍රියාත්මක කරන පවත්වාගෙන ලැබෙන ක්‍රියාවලීන් වලට අපි කියනවා අභ්‍යන්තර පාලන පද්ධතිය. සරලව ගත්තොත් මොකක්ද අභ්‍යන්තර පාලන පද්ධතිය කියන්නේ? මූල්‍ය වාර්තාකරණයේ නිවැරදිව ඉටු කරන්න, මෙහියුම් වඩා ඵලදායීව සහ කාර්යක්ෂමව ඉටු කරන්න, ආයතනයේ ක්‍රියාත්මක වන නීති රීති හා රෙගුලාසි වලට අනුකූලව කටයුතු කරන කිරීම කියන මෙන්න මේ අරමුණු ඉටු කරගන්න, සාක්ෂාත් කරගන්න, ළඟා කරගන්න පුළුවන් කියලා සාධාරණ සහතිකයක් ලබා ගන්න. අර අපි කියපු කාරණා ළඟා කරගන්නවා කියන තහවුරුව ගන්න දැන් පාලනය කරන පාර්ශවයන් ආයතනයක් පාලනය කරන කළමනාකරණය කරන සියලුම අය එකතු වෙලා සැලසුම් කරලා ක්‍රියාත්මක කරන ඒ වගේම පවත්වාගෙන යනවා. සැලසුම් කරන්න ඕනි, ක්‍රියාත්මක කරන්න ඕනි, පවත්වාගෙන යන්න ඕනි. පැහැදිලිද? ක්‍රියාවලීන් වලට අපි කියන අභ්‍යන්තර පාලන පද්ධතියක් කියලා. හරි. අභ්‍යන්තර පාලන පද්ධතියක සංරචක අපි ඉස්සෙල්ලා කතා කළා. මොනවාද සංරචක? මොනවාද සංරචක? දැන් මතක ඇතිනේ. පාලන පරිසරය අවදානම් තක්සේරු කිරීම, පාලන ක්‍රියාකාරකම්, අධීක්ෂණය, තොරතුරු හා සංනිවේදනය. හරි. මම ඉතින් ප්‍රශ්න දෙකකට ඔයාලා ලියන්න. සාමාන්‍යයෙන් මෙහෙමයි දැන් අපි කොච්චර කතා කළත් අර දැන් ප්‍රධාන වශයෙන් දැන් මෙහෙම දැන් අහුවොත් පාලන පද්ධතියකේ සංරචක කියලා දැන් මේවා හරියටම ලියන්න එපා. ඒකට ඒවා අපි මතක තියාගන්න ඕනි. සමහර දේවල් පුළුවන් දැන් අය දැන් අපි තුමු ඊගාව ප්‍රශ්නේ 10 වෙනි එක ගත්තොත් තියෙන්නේ මාලක පෞද්ගලික සමාගම යුරෝපීය වෙළඳපොළ සඳහා ඇඟලුම් කම්මල් නිපදවනවා. ඒකේ තියෙන
කාරණා ටිකක් දීලා ඒක දැන් මේ බොහෝ වෙලාවට තියෙන දැන් මේ වැටුප් ගෙවීමේ ක්‍රියාවලිය, විකුණුම් ක්‍රියාවලිය, ගැනුම් ක්‍රියාවලිය වගේ දේවල් තමයි මේකෙත් තියෙන වැටුප් ක්‍රියාවලිය. ඒ සම්බන්ධයෙන් පවතින අභ්‍යන්තර පාලන දුර්වලතා ඒවා මගහැරව ගැනීම නිර්දේශ ඒ වගේ දේවල්. ඒතර ඒවා අපිට හිතලා ලියන්න පුළුවන්. නමුත් අර මූලිකාංග කරුණු වගේ දේවල් ඇහුවම අපි හරියට කියන්න ඕනේ. ඒක නිසා ටිකක් පාඩම් කරන්න අවශ්‍යයි. හරි එහෙමනම් ඊතුරු ප්‍රශ්න දෙකට ලියන්න දැනට ඉතුරු වෙලා ඉන්න අපි කීප දෙනා. හරි එහෙමනම් මොකක් ප්‍රශ්න තියෙනවද? ඉතුරු ප්‍රශ්න දෙක හැර මොකක් ප්‍රශ්න තියෙනවද? හරි එහෙමනම් සියලු දෙනාට සුබ රාත්‍රියක් වේවා. මම තව ප්‍රශ්න ටිකක් දාන්න මේ කරපු කොටස් වලින් අපි ලබන සතියේ අලුත් කොටසක් පටන් ගන්නවා. ඒත් එක්ක දැන් හිතිච්ච දෙයක් අපි සතියේ දවස් අපි වෙනද සතියේ දවස් එකයි ඔඩිට් කළේ මම ඊට වඩා බලාපොරොත්තු වෙනවා. ඒකට හදිසි දවසකදී බැරි වුණත් ගැටලුවකුත් නැහැ. ඊට අමතරව මොනවාරි වල ගැටලු තියෙනවා නම් විශේෂයෙන් මම හිතනවා අපිට කාලය මේ මට මෙතන කතා කරලා මදි කට්ටිය අඩුයි අපි වෙන අවස්ථාවකදී කතා කරමු. ඔයාලට කාලේ වැඩිපුර ගන්න ඕනේ මොන විෂයන් වලද කියලා කතා කරලා ඒක ඉදිරියේදී අපි එහෙම යොදා ගමු කියලා මට හිතුණා. බදාදා පන්තියේදී අපි ඒක කතා කරමු. හෙට ඉකොන් තියෙනවා. හරි එහෙනම් සියලු දෙනාට සුබ රාත්‍රියක් වේවා.